බලා ගන්න පුතේ ඒකේ කියන ඊළඟ අංශය තමයි විදේශ අංශය. දැන් කවුද මේ විදේශ අංශයට වැටෙන්නේ? මෙන් අහගන්න. විදේශ අංශය ගත්තාම පුතේ මේ අපි විදේශ අංශය කියලා කියන්නේ රටක දේශ සීමාවෙන් පිට බාහිර ලෝකේ නැත්නම් අවශේෂ ලෝකේ තමයි විදේශ අංශයට වැටෙන්නේ. අපි මොනවද මේ විදේශ අංශයත් එක්කලා කරන ගනුදෙනු? ආර්ථිකමය වශයෙන් අපිට වැදගත් වෙන ක්‍රියාකාරකම් මොනවද? දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් විදේශ වෙළඳාම. ඒ කියන්නේ අපනයන හා ආනයන වෙළඳාමට අපි විදේශ අංශය සමග සම්බන්ධතා තියාගෙන යනවා. ඊළඟට අපි ගත්තොත් විදේශ ණය හා ආධාර ලබා ගැනීම ලබා දීම. දැන් ලබා දීම නම් අපේ ලංකාවේ වෙන්නේ නැහැ. අපි තමයි විදේශ අංශයෙන් ණය ලබා ගැනීම කරන්නේ. ආධාර ලබා ගන්න නේද? එතකොට විදේශ ආයෝජන ගලා ඒම් සහ ගලා යාම් විදේශිකයෝ මෙහි අපේ රටේ ආයෝජන කරනවා. අපේ රටේ ආයෝජකයෝ විදේශ රටවල් වල ආයෝජන කරනවා. ඒතර මේ විදේශ ආයෝජන ආශ්‍රිත ක්‍රියාකාරකම් අපි විදේශ අංශය සම්බන්ධ කරගන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම විදේශ සංචාර නේද? විදේශ සංක්‍රමණ සිද්ධ වෙනවා රටවල් අතර. මේ නිසා විදේශ අංශය අපිට වැදගත් පුතේ. විදේශ අංශයත් එක්කලා කරන දේවල් අපේ රටට දැන් මොකද ඒකට හේතුව තමයි වර්තමාන ලෝකයේ ඕනම රටක් ගෝලීයකරණය කියන සංකල්පයත් එක්කලා ජීවත් වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ පුතා කිසිදු රටක් හුදකලාව තනියෙන් ජීවත් වෙන්න බෑ අද. ලෝකයේ හැම රටකටම සිද්ධ වෙලා තියෙනවා අන්තර්ජාතික වශයෙන් සෙසු රටවල් සමග සම්බන්ධතා පවත්වාගෙන යන්න. මොකද ලෝකයේ කිසිම රටකට Tamanට අවශ්‍ය සියලු දේවල් තම රට තුලම නිෂ්පාදනය කරගන්න බැරි තත්ත්වයක් තමයි වර්තමානයේ තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වෙලා නේද? ඒ වගේම තාක්ෂණික දියුණුවත් එක්ක sannivedana තාක්ෂණයේ තොරතුරු තාක්ෂණයේ සිද්ධ වෙච්ච විප්ලවයත් එක්කලා මුළු ලෝකයේම එකම විශ්ව ගම්මානයක් වගේ. ඒ කියන්නේ ගෝලීයකරණයේ ග්ලෝබලයිසේෂන් කියලා කියන්නේ පුතේ මුළු ලෝකයේම එකම විශ්ව ගම්මානයක්. එකම ගමක් වගේ අද. ඇයි එහෙම කියන්නේ? දැන් භෞතික වශයෙන් අපි දුරස්ත වෙලා ඉන්නවා රට රටවල් අතරේ. ඒ වුණාට පුතේ sannivedana හා තොරතුරු තාක්ෂණය අතින් ගත්තාම තප්පර ගානක දුරස්තභාවයක් අපි අතරේ තියෙනවා. නේද? ඇමරිකාවේ කෙනෙක් අපිට තප්පර ගානකින් සම්බන්ධ කරගන්න පුළුවන් අද. නේද? මූණට මූණ බලාගෙන කතා කර හැකි අපි හම්බුන් නැති වුණාට. දැන් බලන්න අපි ඔයයි මායි මේ වෙලාවේ අපි ෂණිකව සම්බන්ධ වෙලා ළඟ නැතත් අපි ගනුදෙනුවක් කරනවා. මේ ගනුදෙනුවම කරන්න පුළුවන් පුතේ රටවල් අතරේ. නේ රටවල් අතර මේ ගනුදෙනුව කරන්න පුළුවන්. ඒ නිසා වර්තමාන ලෝකයේ මේ ගෝලීයකරණ කියන නැත්නම් ග්ලෝබලයිසේෂන් කියන සංකල්පයත් එක්ක යන හින්දා විදේශ අංශය ගොඩාක් දුරට ආර්ථිකයකට වැදගත් තැනක් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න අපේ රටට ස්වාධීනව අපේ දේවල් කරගන්න පුළුවන්ද කියලා. එහෙම තිබුණා නම් පුතා ගොඩක් දේවල් අපිට අහිමි වෙලා. එහෙනම් මෝටර රථයක් අපිට පදින්න වෙන්නේ නැහැ. මොබයිල් ෆෝන් එකක් භාවිතා කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම පරිගණක යන්ත්‍රයක් භාවිත කරන්න වෙන්නේ නැහැ. නේද? අධිවේගී මාර්ග පද්ධති නැහැ. මේ හැම දෙයක්ම ආවේ අපිට විදේශ රටවල් එක්ක කරපු ගනුදෙනු වල ප්‍රතිඵලයක් විදියට. ඒ අයත් එක්ක තිබ්බ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදියට තමයි අපේ රටවල් වලට ඒවා පරිභෝජනය කරන්න අවකාශය ලැබුණේ. ඉතින් ඒ නිසා පුතේ විදේශාංශය රටකට ගොඩක් වැදගත්. වර්තමානයේ අර ගෝලීයකරණ සංකල්පයත් එක්කලා හැම රටකම ආර්ථික පද්ධතියේ ඉතා සුවිශේෂී ස්ථානයක් විදේශාංශයට ගෙනිනවා. දැන් අපි වගේ රටවල් වල නම් අපි 90%ක් දේවල් පිටරටින් ගේනකම් බලාගෙන ඉන්නේ නේ. දැන් බලන්න නැද්ද කියලා. දැන් බලන්න මේ කොරෝනා ව්‍යසනයත් එක්කලා ජාත්‍යන්තර ගනුදෙනු බිඳ වැටුණ හින්දා සමහර භාණ්ඩ හා සේවාවල මිල ගණන් පුතා ශීඝ්‍රයෙන් වැඩි වුණා. මොකද ආනයනය කරන්න දෙන්නේ නැහැ සමහර ඒවා දැන්. ඒ නිසා තියෙන තොගවල මිල ඉතා විශාල ලෙස වැඩි වෙලා. දැන් ඔයා ගත්තොත් එහෙනම් මේ ටියුට් පින් කරන කොළපව ඉතාම ශීඝ්‍රයෙන් මිල ඉහළ ගියා. දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ඔයාලට අහලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට හේතුව අපි ආනයනය කරමින් හිටියේ ඒවා. ඒවා නවත්තපු ගමන් මේ දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් නැහැ දේශීය පාරිභෝගික ඉල්ලුම තෘප්තිමත් කරන්න. එතකොට මේ තියෙන තොගවල මිල ගණන් ඉතා ඉහළ වේගයකින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් බලන්නකො මෝටර රථ මාකට් එකට වෙලා තියෙන වැඩි.
නේද? ඔයාලා දන්නව නිකන් ඔයා ඒ ගැන හොයන්නේ නැතුව ඇති තාම ඔයා මෝටර රථයක් ගන්න උත්සාහ කරන්නේ නැති හින්දා. නමුත් නිකමට මම කියනවට බලන්නකෝ හොයලා. පුදුම විදියට ගණන් ගිහිල්ලා තියෙන්නේ. අලුතෙන් මෝටර රථයක් එහෙම ගන්නවා කියන එක නිකන් හීනයක් වගේ දැන්. අර සමහර මෝටර රථවල වටිනාකම 100ට 20කින් 30කින් කියන 4න් 1කින් 5න් 1කින් වගේ වැඩි වෙලා පුතා. සමහර ඒවා භාගයට භාගයක් වැඩි වෙලා. ඒ තරම් මිල ඉහළ යාමක්. මේ විදේශ වෙළඳාමත් එක්ක සිද්ධ වෙච්ච දේ. ඉතින් ඒකට අයහපත් බලපෑමුත් තියෙනවා. යහපත් පැත්ත වගේම අයහපත් පැත්ත. දැන් බලන්නකෝ ඒ ගෝලීයකරණයත් එක්කලා තමයි රටවල් වලට ත්‍රස්තවාදය කියන එක ව්‍යාප්ත වුණේ. මත්ද්‍රව්‍ය සීග්‍රයෙන් ව්‍යාප්ත වුණේ. මත්තුව දුර. නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් ඔය වසංගත රෝග ව්‍යාප්ත වෙන්න. දැන් අපි හිතමු අපි ස්වාධීනව හිටපු රටක් කියලා. එහෙනම් චීනේ නම් රෝගේ බිහි වුණේ චීනේට විතරක් ඒක සීමා වෙන්න බෑ නෑනේ. බලන්නකො මේක මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙච්ච හැටි. නිකමට හිතන්න. දැන් අපි මේ අපේ ගමට අපේ ගෙදරට අපේ ගමට එන්න අපේ ගෙවල් ගාවටම එන්න තරම් කොච්චර ශීඝ්‍රයෙන් මේක ව්‍යාප්ත වුණා. කිලෝමීටර් 10 ගාණක් ඈත තිබ්බ රටක ඉඳලා මේක ආවේ. කවුරුවත් හිතන්න නැතුව ඇති අපිට නම් මේක එයි කියලානේ. අපි ඔය රෝගේ ගැන කතා කරද්දී අනේ බය වෙන්න දෙයක් නැහැ චීනේනේ තියෙන්නේ කියලා මුලින් හිතෙන්න ඇති. අද මොකද උනේ බලන්නකෝ අපිට පාරට බහින්න බයයි දැන්. නේ ඒකයි පුතා මේ අන්තර් නැත්නම් විදේශ අංශයත් එක්කලා අපිට වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. හැබැයි අපිට මිදෙන්න බෑ දරුවනේ. විදේශ අංශයෙන් තොරව අද ජීවත් වෙන්න බෑ. හොඳට මතක තියාගන්න ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ලෝකේ කොහෙවත් රටක නෑ පුතේ. එවැනි ආර්ථික ක්‍රමයක් හදනවා කියන එකත් හීනයක්. එහෙනම් ඉතින් අපි අර ගල් යුගයේ වගේ අර සරල අවශ්‍යතා වුවමනා ප්‍රාථමික ක්‍රමයට සපුර ගන්න තත්වයටපත් වෙන්න ඕන. එහෙම නැතුව අපිට ගොඩ යෑමක් නෑ. මොකද වර්තමානයේ මේ තියෙන සංකීර්ණ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන්න ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් තුල හමු නැත්තම් අමාරුයි අපිට. දැන් අපේ මිනිස්සුන්ට මෝටර රථ ඕන. හැබැයි අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ. අපේ මිනිස්සුන්ට පරිගණක ජංගම දුරකථන ඕන. හැබැයි අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ. එතකොට බලන්නකෝ කොහොමද අපි ස්වයංපෝෂිත වෙන්නේ කියලා. එහෙම වෙන්න බෑ පුතේ. අපි විදේශාංශයත් එක්ක සම්බන්ධතා තියාගන්නම වෙනවා. ඒ නිසා ආර්ථිකයක වර්තමානයේ පොදු ගුණාංගයක් ආයතනික ලක්ෂණයක් තමයි විදේශ අංශය කියන්නේ. ඒකේ අපි පොඩි වාක්‍යයක් ලියමු මෙහෙම පුතේ. ලියන්න. කිසියම් රටක් අවශේෂ රටවල් සමග පුතේ ඇහෙන්නේ නැත්නම් පේන්නේ නැත්නම් වේගෙ වැඩි නම් කියන්න කතා කරන්න. හරි? කිසියම් රටක් අවශේෂ රටවල් සමග සිදු කරනු ලබන ගනුදෙනු විදේශ අංශය ලෙස සලකයි. විදේශ අංශය ලෙස හඳුනා ගනී. ගෝලීයකරණයත් සමග ඕනෑම රටකට විදේශ අංශය සමග සිදු කරන ගනුදෙනු ඉතා වැදගත් ස්වරූපයක් ගනී. අන්න එතන උදාහරණ ලියන්න පුතේ. භාණ්ඩ හා සේවා අපනයන ආනයන
විදේශ ණය ආධාර ආයෝජන හුවමාරුව. විදේශ ණය ආධාර ආයෝජන හුවමාරුව. හරි. ඔය තමයි විදේශාංශය. පුතේ ඊළඟ ආයතනික ලක්ෂණය තමයි රාජ්‍ය නොවන සංවිධානා. දැන් මේ පැත්ත බලන්න හැමෝම මේ බෝඩ් එක දිහා බලාගෙන ඉන්න. එතන ඔයා නොදන්න කාරණයක් මං කියලා දෙන්න යන්නේ. සමහර අය මේක දන්නව ඇති. ගොඩක් අය දන්නේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන වලට ඉංග්‍රීසියෙන් මොනවද කියන්නේ? කෙටියෙන් කියන්න බලන්න මේ කෙටියෙන් කියන නම ගොඩක් අය දන්නවා. මොකද්ද? රාජ්‍ය නොවන සංවිධාන වලට කියන්නේ non government organization. NGO කාර්යෝ කියලා කියන්නේ සමහරුනේ. ඒක NGO එකක්. දැන් ඕන් ඉගෙන ගන්න NGO කියන්නේ මොකද්ද කියලා. ඔයාලගේ ගමේ මිනිස්සු, ඔයාලගේ ගෙදර මිනිස්සු නේද? ඔයාත් කියනවා ඇති NGO එකක් කියලා. NGO කාර්යෝ කියලා කියනවා සමහරු. මොකද්ද මේ NGO කියන්නේ? non government organization. රාජ්‍ය නොවන සංවිධාන. මොනවද පුතේ මේ රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ? වර්තමාන ලෝකයේ හැම රටකම ආර්ථික පද්ධතියක් තුළ වැදගත් ස්ථානයක් අරගෙන තියෙනවා මේ රාජ්‍ය නොවන සංවිධාන. මොනවද රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ? බේන් අහගන්න හොඳටම නිර්වචනේ. පුතේ අපි රාජ්‍ය නොවන සංවිධාන කියලා හඳුනගන්නේ රජයක් විසින් ඉටු කළ යුතු පොදු සේවා පහසුකම් සැපයීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන ආයතන වලට අපි කියනවා රාජ්‍ය නොවන සංවිධාන කියලා. ආයෙත් ඔලු ගෙඩියට දාගන්නකෝ. කිසියම් රජයක් විසින් ඉටු කළ යුතු නැත්නම් ලබා දිය යුතු පොදු සේවා පහසුකම් ලබා දීම සඳහා ඉටු කිරීම සඳහා කටයුතු කරනු ලබන රාජ්‍ය නොවන ආයතන වලට අපි කියනවා රාජ්‍ය නොවන සංවිධාන කියලා. ඒ කියන්නේ පුතේ මේ රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ රජයට අයත් ආයතන නෙවෙයි. පෞද්ගලික ආයතන. දේශීය හෝ විදේශීය පෞද්ගලික ආයතන. සංවිධාන. හැබැයි මෙයාලා කරන්නේ රජයක් විසින් ඉටු කළ යුතු පොදු සේවා පහසුකම් මහජනයාට සපුරා දීම. දැන් උදාහරණයක් ගත්තොත් දැන් බලන්න ලංකාවේ දැනට ෆේමස් වෙච්ච එක අවස්ථාවක් ඔයාලා අහලා ඇති ගම්මැද්ද කියලා වැඩසටහනක් තියෙනවා. සිරස ගම්මැද්ද වැඩසටහන. V-Post කියලා යන්නේ. දැකලා ඇති. බලන්න එයාලා මොනවද කරන්නේ කියලා. පුතේ එයාලා කරන්න ඕන ගමකට පාරක් හදලා දෙනවා. පාලමක් කැඩලා තියෙනවා නම් ඒක හදලා දෙනවා. ඊට පස්සේ වතුර නැති පානීය ජලය නැති ප්‍රදේශවලට ජල නල පද්ධතියක් දාලා දෙනවා. පුස්තකාල නැති ඉස්කෝල වලට පුස්තකාලයක් හදලා දෙනවා. නේද? ගොවීන්ට අර මේ අමුණු හදලා දෙනවා. දැන් ඔයාලා දැක්කලා ඇති දැන් ටීවී එකේ බලන්නකො ප්‍රවෘත්ති වලට සිරස එකේ නිවුස් වලට දවසකට එක සැරයක් හරි පෙන්නනවා මේ ඔය ගම්මැද්ද V-Post. දැන් මේ අර ඔන්ලයින් අධ්‍යාපනයටත් ඒ කට්ටිය මොකක් හරි දායකත්වයක් දෙනවා. තක්සලාව කියලා හරි වැඩසටහනක් යනවා. මට ඇහුණා ඒ විදිහ එකක්. ඒක ඒකින්ද දන්නේ කරන්නේ එහෙම තමයි යන්නේ. ගම්මැද්ද තක්සලාව හරි මොකක් හරි නේද? ඒ කියන්නේ මොකද්ද මේ කරන්නේ? මේ මෙයාලා කරන්නේ කවුරු කරන්න ඕන වැඩද? දැන් ගමට යන පාර හදන්න ඕනේ කවුද? පාලම හදලා දෙන්න ඕනේ කවුද? පාසල් වලට පුස්තකාලය හදලා දෙන්න ඕනේ කවුද? නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ කවුද? රජය නේද මේ පොදු සේවා සපයන්න ඕන? ඔව්. රජයේ විසින් සපයන්න ඕන බොහොමයක් පොදු සේවා පහසුකම් සැපයීම සඳහා රාජ්‍ය නොවන ආයතන ක්‍රියාත්මක වෙනවා නම් ඒ අයට අපි කියනවා පුතේ රාජ්‍ය නොවන සංවිධාන කියලා. තේරුණාද? ඒ එක උදාහරණයක් තමයි මම ඔයාට ඔය කියලා දුන්නේ. තව ඔයා දැකලා ඇති. දැන් ඔය අරණගංවිල එහෙම ඉස්කෝලවල මට මතකයි මමත් කලින් වැඩ කළපු ඉස්කෝලේ අරණගංවිල තිබ්බේ. පුතේ මේ කාලයකදී එයාලා ඉස්කෝලවල ඔය ජල අර්බුදයක් තියෙනවා. පානීය ජලය මූණ හොදන්නවත් සමහර ළමයිට වතුර නැහැ. මට මතකයි මමත් ඒ ඉස්කෝලවල ඉන්න කාලේ මේ RO ප්ලාන්ට් කියලා જાතියක් දීගෙන ගියා. මට මතක හැටියට කැනඩාව හෝ ස්විස්ටර්ලන්තය හෝ මේ ආයතනයකින් තමයි දුන්නේ. ඒක මේ පරිත්‍යාගයක්.
ඒ කියන්නේ අර RO ප්ලාන්ට් අර ෆිල්ටර් තියෙන වතුර ෆිල්ටර් ලොකු ඒවා හයි කරගෙන ගියා. ඔයාලගේ ඉස්කෝල වලටත් හයි කරන්න ඇති. ඒවා සකස් කරලා ළමයිට මේ අර මේ වකුගඩු රෝගයෙන් මිදෙන්න ඕන විදිහට පිරිසිදු කරපු ජලය පානීය ජලය ලබා දෙන්න වැඩසටහනක් එයාලා හඳුන්වා දුන්නා. වතුරු ටැංකිය එහෙම ගෙනත් දුන්නා. අර 10 ගණන් වටිනෙව්වා. නල පද්ධතිය හදලා දුන්නා. නේද? ඒ ආම් පරිත්‍යාග. ඒක ඇවිල්ලා රාජ්‍ය නොවන සංවිධානය. ඊළඟට මම මතකයි දැන් මේ හිඟුරක්ගොඩ මේ පොළොන්නරුව මේ හැමතැනම මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල මේ ඔයා දැකලා ඇති මේ ග්‍රීන් බෝඩ් අර මේ වයිට් බෝඩ් නැතුව මේ වගේ ග්‍රීන් බෝඩ් පරිත්‍යාගයක් කරලා තිබ්බා. මේ මට ඒකේ නමත් මතක නැහැ. අපි දැන් මම රජරට ඉස්කෝලේ උගන්වන්නේ දැන් අපේ පන්ති කාමරේත් ඒ බෝඩ් එකක් තියෙන ඉස්කෝලේ. ඒක පරිත්‍යාගයක්. ඒක කරලා තියෙන මං හිතන්නේ චීන හෝ කොරියන් රජයේ විසින්. ඉතින් ඒ ඇවිල්ලා රාජ්‍ය නොවන සංවිධාන ඒකේ ගහලා තියෙනවා NGO කියලා ගහලම තියෙනවා. ඒතකොට සමහර පැතිවල මම දැකලා තියෙනවා මේ ලදරු පාසල් ඉදි කරලා දීලා තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන බස් හෝල්ට් හදලා දීලා තියෙනවා. එතකොට මේවා තමා පුතේ රාජ්‍ය නොවන සංවිධාන. දැන් එතකොට මේකත් ආර්ථිකයකට ගොඩක් වටිනවනේ පුතේ. මොකද ආර්ථික වශයෙන් වැදගත් කාර්යයක් ඒ අය කරනවානේ. රජයේ විසින් සපයන්න ඕන පොදු සේවා පහසුකම් රජයේ වෙනුවෙන් ඒ අය ලබා දෙනවා. ඉතින් ඒ තුලින් ගොඩක් වටිනා දෙයක් මේ මිනිස්සුන්ට ලැබෙනවා නේ. දැන් බලන්නකෝ සිරස ඔය වීපෝස් වැඩසටහන හරහා පාර හදලා දෙනකොට, පාලම් හදලා දෙනකොට නේද? පානීය ජල නල පද්ධතිය හදලා දෙන ඉතින් මිනිස්සු කොච්චර සතුටුද. මොකද ආණ්ඩුව දෙන්න ඕනේ කෙන්ද්‍රි ගගා ඉන්නවා මිනිස්සු. ඒ ආණ්ඩුව බලන්නේවත් නෑ. අර මිනිස්සු ගිහිල්ලා ඇඩ් එකක් ගත්තත් අපිට මොකෑ හොඳ වැඩක් කරලා නේ. යහපත් වැඩන්නේ කරලා තියෙන්නේ. ඒ නිසා මේ මිනිස්සු ඉතින් ඒක ඇඩ්වර්ටයිසින් කරගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. නරක වැඩක් කරන්නේ නැතුව මිනිස්සුන්ට හොඳ වැඩන්නේ කරලා තියෙන්නේ. සමහරට එයාලගේ පටුව පරමාර්ථ ඇති. ඡන්ද ඉල්ලන්න හෝ මොකක් හරි දැන් ඔය බලන්න ගොඩාක් අය ඡන්ද ඉල්ලන්න කලින් එහෙම සහන පදනම් පිහිටවගෙන කරනවා නේද? අහවල් නම දාලා ජන සහන පදනම කියලා වොම් බයිසිකල් ටිකක් බෙදලා දෙනවා. තහඩු ටිකක් බෙදලා දෙනවා. টয়ලට් වලට මේ මොනවා හරි පෝච්චි ටිකක් බෙදලා දෙනවා. එහෙම කරගෙන යනවනේ ඔයාලා දකින්න ඇතිනේ. පුතේ මේ මයික් එක මියුට් කරගන්න කතා කරන්න එපා. උගන්නන වෙලාවේ ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් ඔන් කරගෙන කතා කරන්න. නැත්නම් අනිත් අයට සිග්නල් ගැටලු වෙනවා ඒකයි ඈ. තරහට නෙමෙයි. නැත්නම් ඔයාලා මම කැමති ඔයාලගේ වීඩියෝ ඔන් කරලා එහෙම පන්ති කරන්න. හැබැයි එහෙම කරපු ගමන් ගොඩාක් ළමයිට සම්බන්ධ වෙන්න බෑ. හේතුව ඒ ඔක්කොම මේ ධාරිතාවය දරා ගන්න සිග්නල් නෑ ළමයිට. එතකොට තමයි කේස් එන්නේ. ඒකයි මේ මයික් එක ඕෆ් කරලා වීඩියෝ ඕෆ් කරලා පන්ති කරගෙන යන්න. නේද? නැත්තම් අර විදියට කරන්න පුළුවන්. ඉතින් එහෙම කළා කියලා තේරුමක් නැති හින්දා තමයි ඒකෙන් chance එක අරගෙන ඒවා ඕෆ් කරලා කරගෙන යන්නේ. ඔයා ඒකට උදව් කරන්න. හරි. පුතේ ඒකට රාජ්‍ය නොවන සංවිධාන තේරුණා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් එතන කියන්න ඕන. මොකද්ද? අපි දැන් ওই රාජ්‍ය නොවන සංවිධානවල යහපත් පැතිකඩ විතරනේ මම ඔයත් එක්ක ඔය කතා කළේ පුතේ. සමහර රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා එයාලගේ අරමුණ යහපත් එකක් නෙවෙයි. සච්චේතනාවෙන් නෙවෙයි එයාලා වැඩේ කරලා තියෙන්නේ. එයාලගේ තියෙනවා පටු පරමාර්ථයක්. මම ඒවා කියන්නම් දැන් බලන්න සමහර NGO කාර්යෝ එනවා පිටරටවල් වලින් මේ රටට. ඒ ඇවිල්ලා තියෙන පුතේ සමහරට එයාලගේ ත්‍රස්තවාදී අරමුණු වපුර ගන්න මේ රට තුල. එහෙම ප්ලෑන් එකකට සම්බන්ධ වෙලා තියෙනවා. සමහරු වෙනවා අපේ රටේ අභ්‍යන්තර පරිපාලන ව්‍යුහයට සම්බන්ධ වෙලා ඒකට බලපෑම් කරන්න. දේශපාලනයට සම්බන්ධ වෙන්න. සමහර අය එනවා එයාලගේ ආගම ව්‍යාප්ත කරගන්න. මේ වගේ පටු පරමාර්ථයක් තියෙනවා. ඉන්දියාවේ ඔයා දන්නවද ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධාන 10 ගාණක් තියෙනවා. 100 ගාණක් මේ ළඟදී නීති විරෝධී කියලා එයාලා මේ අයින් කරගෙන යන්න රටින් ඉවත් කරගන්න කියලා නිවේදනය කළා. ලංකාවෙත් තියෙනවා 100 ගාණක් රාජ්‍ය නොවන සංවිධාන. ඉතින් ඒ අයගේ පරමාර්ථ පුතා ඔක්කොම යහපත් නැහැ. මම ඒකයි කිව්වේ සමහර රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ වෙලා තිනවා පටු පරමාර්ථ සඳහා. ඉතින් අර හොඳ වැඩක් කරනවා නම් ඒකේ ගැටලුවක් නැහැ කියලා තමයි මතක තියාගන්න ඕන. හරි කොහොම හරි රාජ්‍ය නොවන සංවිධාන ආර්ථික පද්ධතියකට වැදගත්. අපි ලියමු පුතේ මෙහෙම. ලියන්න. ආණ්ඩුව විසින් ඉටු කළ යුතු නැත්නම් රජයක් විසින් ඉටු කළ යුතු රජයක් විසින් ඉටු කළ යුතු පොදු සේවා පහසුකම්
සපයාදීම සඳහා කටයුතු කරනු ලබන රාජ්‍ය නොවන ආයතන රාජ්‍ය නොවන සංවිධාන වේ. මෙවැනි සංවිධාන මගින් පාරවල් තැනීම මෙන්න මේවා කරනවනේ තින්නේ. පාරවල් තැනීම, පොදු වැසිකිලි කැසිකිලි ඉදිකිරීම එහෙමත් කරනවනේ. ඊළඟට පානීය ජලනල සැපයුම වැනි පොදු සේවා පහසුකම් සපයනු ලබයි. ඒ කියන්නේ පුතේ මම ඔය උදාහරණ කීපයක් කිව්වේ. තව ඔයා දන්නේව ඇති. නේද? ඒ ඔක්කොම ඕකේ ඇතුළේ ලියන්න ඕනේ. හරි ඊළඟට තියෙනවා පුතේ ඊළඟ ආයතනික ලක්ෂණය තමයි සිරිත් විරිත් හා සම්ප්‍රදායන්. මොකද්ද පුතේ මේ? ඒකත් ඔයාලට තේරෙන්න ඕනේ. ඒක මේ පොඩි ළමයි නෙමෙයි මෙතන ඉන්නේ. පුතේ ඕනම ආර්ථික පද්ධතියකට ආවේනික සිරිත් විරිත් සම්ප්‍රදායන් තියෙනවා. ඒක හැබැයි රටින් රටට සමාන නැහැ. ඒ කියන්නේ දැන් සිරිත් විරිත් සම්ප්‍රදායන් හැම රටකම තියෙනවා පුතේ. නමුත් ඒ සිරිත් විරිත් සම්ප්‍රදායන් තුල තියෙන ගුණාංග රටින් රටට වෙනස්. දැන් මොනවද මේ ගුණාංග යටතේ අපි බලන්නේ? සමහර විට මංගල උත්සව ගන්න විදිය, මරණ ගෙවල් නැත්තම් අවමඟුල් උත්සව ගන්න විදිය, ඊළඟට ගත්තොත් එහෙම වැඩිහිටියන්ට ගුරුවරුන්ට සලකන විදිය, දෙමාපියන්ට සලකන විදිය, කතා කරන විදිය, ආචාරශීලීකම නේද? ඇඳුම් පැළඳුම්, නාට්‍ය, ඊට පස්සේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සංගීතය නේද? ඔය හැම දෙයක්ම පුතේ මේ ආවේනික සංස්කෘතිය හා සිරිත් විරිත් වලට අනුගතව තමයි යන්නේ. දැන් බලන්න අපේ රටේ තියෙන සංස්කෘතියයි බටහිර සංස්කෘතියයි නැත්නම් ඉන්දියාව වගේ රටක තියෙන සංස්කෘතිය, ජපානයේ වගේ රටක තියෙන සංස්කෘතිය සිරිත් විරිත් හාත්පසින්ම වෙනස්. ඔයාලා දැකලා තියෙනවා ඒවා. ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලින්. ඒකනේ දැන් අපේ රට අල්ලගෙන තියෙන්නේ කොයි පැත්තද? අපේ රටේ තිබ්බ එක නෙමෙයි. අපි දැන් ගමන් කරන්න උත්සාහ කරන අර බටහිර සංස්කෘතියත් එක්කලා. අපේ භාෂාව අපි වෙනස් කරගන්න හදනවා. ඇඳුම් පැළඳුම් වෙනස් කරගන්න හදනවා. විලාසිතා වෙනස් කරගන්න හදනවා. නේද? උත්සව කටයුතු වෙනස් කරන්න හදනවා. මංගල උත්සව පවා ගන්න විදිහ වෙනස් කරන්න හදනවා. මේ කොහෙටද යන්නේ අපි? අපේ අර අතීතයේ තිබ්බ දේවල් අපි අයින් කරගෙන ටිකෙන් ටික අර අපි වෙන රටක එව්වට ඇබ්බැහි වෙලා ඒවා අනුගත කරගෙන ඒවා අනුව කටයුතු කරන්න මේ උත්සාහ කරනවා. හැබැයි සමහර තැන්වලදී අපිට නීතියෙන් සීමා තියෙනවා සංස්කෘතිය පිරිහීම වළක්වන්න. දැන් ඔයා දැකලා ඇති සමහර විට ආගමික ස්ථානවලට යනකොට සුදු ඇඳුමෙන් යන්න නැත්නම් යන්න දෙන්නේ නැහැ. සුද්දොන්ටවත් යන්න දෙන්නේ නැහැ. කලිසම් කෑලි එහෙම ඇඳගෙන. දැන් ශ්‍රීමා බෝධියට එහෙම යන්න දෙනවද බලන්න? දණ්ඩා මාලිගාවට එහෙම යන්න දෙනවද බලන්න බෑ. අනුව කලිසමක් කරගෙන යනවා රෙද්දක් හරි උඩින් ඇඳගෙන යන්න ඕන. ඉතින් ඒවා අපිට අනන්‍ය වූ සංස්කෘතියේ, අපිට අනන්‍ය වූ සිරිත් විරිත්තේ. ඉතින් ඒවා ආරක්ෂා කරගන්න සමහර නීති රීති පවා දාලා තියෙනවා සමහර අවස්ථාවලදී. නේද? පාලන ක්‍රම පවා දාලා තියෙනවා. හැබැයි පුතේ මේක අපේ රටට ආවේනික එකක් වෙන රටක තියෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්නකො අපේ රටේ ගණිකා වෘත්තිය නීති විරෝධී. හැබැයි ලෝකේ ගණිකා වෘත්තිය කරන නීත්‍යානුකූලව කරගෙන යන රටවල් ගණනාවක් තියෙනවා. ඒක හැටි ඉතින්.
ඒ අපේ සංස්කෘතියයි ඒ අයගේ සංස්කෘතියයි. නේද? ඉතින් අපේ රටේ ඇඳුම් අඳින විලාසිතා කරන විදිහේ යම් ක්වොලිටියක් නැත්තම් මොනවා හරි යම් සීමාවන් තියෙනවා නේද? ඒකනේ අපේ අම්මලා දැන් දරුවාගේ ගෑන් ළමෙක් විශේෂයෙන් එළියට බහිද්දි ඇඳුම දිහා බලනවා. පිට රටවල බලන්නකෝ. පොඩි කලිසම් කෑල්ලක් හරි ඇඳගෙන එනවා. ඒකනේ දැන් සමහර විට මුහුදු වෙරළට එහෙම ගිහපුවාම සුද්දෝ එහෙම ඉන්න විදිය දැක්කම අපි මිනිස්සු නේද මේ පොළොවේ පස් කනවා නැත්තම් ගහක් අස්සේ හරි ඔලුව ගහගන්න නේද? ඉතින් ඇයි දැන් මේ සංස්කෘතියට හුරු නෑ. අපිට ආවේනික සංස්කෘතියක් තියෙනවා. ඒක තමයි අපි පිළිපදින්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකේ නරක පැති හොඳ පැති තේරුම්ගෙන දැන් සමහර අය දැන් වෙන රටක සංස්කෘතියට අනුගත වෙද්දී ඒකේ හොඳ පැත්ත ගන්නව නම් කමක් නෑ පුතේ. දැන් ඔයාලා දැකලා ඇති ජපානයේ වගේ රටවල් වල බලන්නකෝ. ජපානයේ විශේෂයෙන්ම එයාලගේ ගරු කිරීම බලන්නකෝ නේ. එයාලා ඒ ගුරුතුමාට ගරු කරන හැටි, වැඩි හිටියන්ට ගරු කරන හැටි, මිනිස්සුන්ට කතා කරද්දී ආචාරශීලී වන හැටි. ආන් ඒවා අපි ගත්තට කමක් නෑ. හැබැයි යාළගේ සමහර දේවල් අනවශ්‍ය දේවල් තියෙයි ඒවා අපි ගන්න ඕනේ නෑ. දැන් අපි ගත්තොත් එහෙම බටහිරින් එන සංස්කෘතිය ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේ රටවල් වලින් එන සංස්කෘතියේ හොඳ පැති තියෙන්න පුළුවන්. මේ සමහර විලාසිතා ක්‍රම ඇඳුම් පැළඳුම් ඇත්තටම අපේ රටේ අපි භාවිතා කරන ඒවාට වඩා හොඳ වෙන්න පුළුවන්. ඒක ගැළපෙනවා වෙන්න පුළුවන්. නේද? අපි මේ ඇඳුම් 1000 2000 පටල ගන්න නැතුව ඊටාම රිලැක්ස් වෙලා හිටියට කමක් නැහැ වෙන්න පුළුවන් සමහර තැන්වල. හැබැයි අපි හැම දෙයක්ම බදා ගන්න හොඳ නෑනේ. හැම දෙයක්ම එයාලගෙන් උකහාගෙන අපේ තියෙන ඔක්කොම අයින් කළා හරියන්නේ නැහැ. දැන් බලන්න අපිට වෙලා තියෙන එකනේ දැන් අපේ අවුරුදු උත්සව ඒ චාරිත්‍ර වාරිත්‍ර හිමීට මිය කියලා නැත්තම් විනාශ වෙලා යනවා. කවුරුත් ළමයි දාන්න පොඩි ළමයි දන්නෙත් නැහැ මේ මොනවද වෙන්නේ කියලා. මේ ඒක කියලා දෙන්න ක්‍රමයක්වත් නැහැ. නාට්‍යයක් විදිහට තමයි ඒක කියලා දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ටිකෙන් ටික ඒවා ටිකෙන් ටික ෂේ වෙලා යනවා. ඒවා ඒ ලස්සන දේවල් ටික ටික නැති වෙලා යනවා. ඇත්ත ඒකයි. අන්න ඒ හින්දා අර අනන්‍යතාවයක් ඇති කරගන්න ඕන සංස්කෘතික අනන්‍යතාවයක්. හැම රටකම ආර්ථික පද්ධතිය තුල එවැනි සංස්කෘතියක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ අපේ රට ඇතුළෙත් උපසංස්කෘතීන් තියෙනවා. දැන් මම නිකමට ඔයාලට කිව්වොත් එහෙම ඔයා විශ්වවිද්‍යාලයට ගියොත් පුතේ මේ විශ්වවිද්‍යාලයට ආවේනික උපසංස්කෘතියක් තියෙනවා. ඒකත් විශ්වවිද්‍යාලයට වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ජයවර්ධනපුර කැම්පස් එකේ අපි යන කාලේ අපිට දැක්ක අපි අත්විඳපු සංස්කෘතියක් තියෙනවා. හැබැයි අපි ගිහිල්ලා තියෙනවා වෙන කැම්පස් වලටත් ඉඳලා හිටලා ඔය යාළුවෝ එහෙම මුණ ගැහෙන්නේ. ඒක ඇතුලේ තියෙන සංස්කෘතිය ඊට වඩා වෙනස්. ඒ කියන්නේ ඒක ඔයාට විග්‍රහ කරන්න මේ වෙලාව මදි. නමුත් ඔයා ගිහිල්ලම් බලන්න ඕනේ. එහෙම තියෙනවා පුතේ වෙනම කල්චර් එකක් තියෙනවා. අපි කතා කරන දේවල් වෙනස්, භාෂාව වෙනස්, සමහර විට හැසිරෙන විදිහ වෙනස්, දේවල් අඳුර ගන්න විදිහ වෙනස්. තේරෙනවද? අපි දැන් උදාහරණයක් මම කිව්වොත් එහෙම. දැන් අපි කැම්පස් එකේ එක සංස්කෘතික ලක්ෂණයක් තමයි ඔයාලා මේවා දැනගන්න ඕනේ. පුතේ හැම තැනම තියෙනවා පෝලිං ක්‍රමයක්. අපි ඛණ්ඩ ගියත් පෝලිමක් තියෙන්නේ. නිබන්ධනයක් ලෙක්චර් එකට නිබන්ධනයක් ගන්න ගියත් පෝලිමක් තියෙන. අස්සනක් ගහන්න ගියත් පෝලිමක් තියෙන්නේ. වතුර එකක් බොන්න ගියත් පෝලිමක් තියෙන්නේ. දැන් පෝලිං ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේ පෝලිං ක්‍රමයට හුරු වෙන්න ඕනේ එතෙන් ගිහපුවාම. දැන් බැරි වෙලාවත් ඔයා හිතන්න ඔයා හින දැවැන්ත චරිතයක් පොඩි ගෑන් ළමයි ඉන්න තැන පිරිමි ළමයෙක් ගිහිල්ලා පොර වෙලා පොලිම කඩාන ඉස්සරහට ගියොත් ඌ ඉවරයි. එයාට ගහන්නේ අර ගෑන් ළමයි ටික විතරක් නෙවෙයි මුළු කැම්පස් එකේම ඉන්න අය ඔයාට විරෝධී. හේතුව සංස්කෘතික අනන්‍යතාවයට හානි කරනවා ඔයා. එහෙම බෑ. ඒකේ ජනාධිපතිගේ පුතාවත් පොලිමේ ආවේ පිළිවෙලට නම් ඌ පස්සෙන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ අර සංස්කෘතික මම ඒක උදාහරණයක් ඔයාට කිව්වේ. ඒ කියන්නේ පොලිමක් තියෙනවා පොලිමේ ඉන්න ඕනේ. බත් එකක් ගන්න ගියත් මම පහුවෙලා නම් ගිහින් මං ඉතින් අර අනිත් ඉදිරියෙන් යන අය ඉවරනකම් ඉන්න ඕනේ ඉවසගෙන. පොලිමේ ගිහලා තමයි බත් එක ගන්න ඕනේ. ටී එකක් බොන්න ගියත් කැන්ටින් එකට පොලිමේ ඉඳලා තමයි ටී එක බොන්න ඕනේ. එහෙම නැතුව කඩාගෙන විදගෙන යන්න බෑ. පොර කන්න බෑ. මාර විනයක් හැදිලා තියෙනවා. හැබැයි කවුරුත් ඒ පොලිම කට් කරන්නේ නැහැ දන්නවද? පොලිම කට් කරොත් ඒකට කියන්නේ කැම්පස් භාෂාවෙන් ඉබ්බ ගහනවා කියලා. එහෙම ඉබ්බ ගහන්න දෙන්නේ නැහැ. තේරුණාද? එහෙම වුණොත් එහෙම ඇතුලේ ඉන්න අය විරුද්ධ වෙනවා අර මේ ඒ වැඩේ කරපු කෙනාට. එයා අනුගත වෙන්නේ සරසවි තියෙන ඒ කල්චර් එකට අනුගත පුජ්‍යලෙක් නෙමෙයි. ඒ අයට ඉන්න බෑ. එහෙම අනුගත නොවන අයට ඉන්න අමාරුයි. දැන් ඔය රැක් කරනවා කියලා කියන්නේ
ඒ රැග් එකත් පුතා සංස්කෘතික ලක්ෂණයක්. දැන් මම නම් හොඳට රැග් වෙලා තිනවා හොඳට රැග් කරලා තියෙනවා. ඒ දෙකම කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවුරුද්දක් ඉන්නවා තියෙනවා ෆස්ට් ඉයර් රැග් වෙන්න ඕන සෙකන්ඩ් ඉයර් අපි රැග් කරන්න තියෙනවා ඊළඟ බැච් එකට. ඉතින් ඒක මාරාන්තික එහෙම දෙයක් නෙමෙයි. ඒක හරි ලස්සන දෙයක්. අවබෝධයෙන් මේ දේවල් විඳිනවා නම් සහ විඳ ගන්නවා නම් ඉතින් ඒක කල්චර් එකේ පාර්ට් එකක් කොටසක්. ඉතින් ඒ වයින් ගන්න තියෙන දේවල් තියෙනවා. මම දන්නේ අපිට නම් විශ්වවිද්‍යාලයේ හිටපු කාලය තුල මතක සටහන් තියෙන මේ රෙක්සිෂන් එකේ පමණයි. එතනින් පස්සේ ඉතින් ලෙක්චර් යනවා, ජොබ් එකට යනවා, බෝඩිමට යනවා, ආයෙ උදේ නැගිටිනවා. මේ කතන්දර විතරයි ඒක අර ඉන්වර්ටර් මේ සමාන ලකුණු දාලා කියන්න පුළුවන්. එච්චර විවිධත්වයක් නැහැ. නමුත් අර පළවෙනි අවුරුද්ද තුල ඒ විඳින අත්දැකීම තමයි විශ්වවිද්‍යාල අත්දැකීම කියලා මම නම් දැකලා තියෙන්නේ. ඇත්තත් ඒකම තමයි. දැන් බලන්නකො වෙලා තියෙන වැඩේ. දැන් මේ කොරෝනා සිද්ධියත් එක්කලා දැන් සමහර ළමයිගේ ෆස්ට් ඉයර් ඉවරයි. තාම යාලා කැම්පස් එකේ ලෙක්චර් හෝල් එකකවත් ඉඳගෙන නැහැ. එක්සෑමුත් ලියලා. එතකොට එයාලගේ කැම්පස් ලයිෆ් එකේ ඇති වැඩකුත් නැහැ සමහර විට. මොකද ඒ අත්දැකීමක් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. හරි මම ගොඩක් දේවල් කතා කරා. එතකොට සිරිත් විරිත් හා සම්ප්‍රදායක් තියෙනවා පුතේ හැම රටකටම හැම ආර්ථික පද්ධතියකටම අදාළව. අපි ලියමු මෙහෙම. ඕනෑම රටක පවතින ආර්ථික පද්ධතියකට අදාළ ඕනෑම රටක පවතින ආර්ථික පද්ධතියකට අදාළ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් දක්නට ලැබෙන අතර ඒවා රටින් රටට නැත්නම් ආර්ථිකයෙන් ආර්ථිකයට වෙනස් වේ. ඕනම් උදාහරණයක් දාන්න. උදාහරණ උත්සව කටයුතු ඇඳුම් පැළඳුම් විලාසිතා ආචාරශීලී බව ඒවා ඇවිල්ලා තියෙන පුතේ මේ සංස්කෘතියත් එක්කලානේ. දැන් අපේ රටේ බලන්නකො අපි සාමාන්‍යයෙන් අතීතයේ හිටපු තිබ්බ විදියට අනුවම ගුරුවරයෙක් ආපුහාම අපි හැමෝම නැගිටිනවා. වැඩිහිටියෙක් ආපුහාම අපි නැගිටලා ගෞරව කරනවා. දෙමව්පියන්ට ගාථා කියලා වඳිනවා. ඒවා අපේ රටේ සංස්කෘතිය. දැන් බලන්නකො බටහිර සංස්කෘතිය ගත්තාම දෙමව්පියෝ දරුවෝ ඔක්කොම එකතු වෙලා අරක්කු බොනවා. නේද? ඒ ගෙදර කිසිම මේකක් නැහැ. ළමයි කතා කරන භාෂාව සමහරට ඒක කිසිම පාලනයක් නැහැ, පෞද්ගලිකත්වයක් නැහැ. මේ මිනිස්සු ඉන්න විදිය බලන්නකො. ඉතින් එතන ගිහිල්ලා අපි අපේ සංස්කෘතිය බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ සමහර විට. මොකද ඒ රටවල් හදාගත්ත ක්‍රමේ ඒකයි. ඒක යාළගේ සංස්කෘතිය. දැන් ඔයා දන්නවද ඕස්ට්‍රේලියාව වගේ රටක පුතේ මේ අවුරුදු 16න් පස්සේ පුජ්‍යලෙක් ඒ ගෙදරින් නිදහස් කරනවා. එතනින් පස්සේ යා වෙනුවෙන් එයාලා වගකීම් බාරගන්න දෙමව්පියෝ බලන්නේ දරුවෝ අවුරුදු 16න් පස්සේ යාලා තමන්ගේ අනාගතේ තමන් හදා ගන්න ඕන. ඒ වගේ ළමයිට මේ රජයෙන් උදව් කරනවා නැගිටින්න. හැබැයි ගෙදරින් බලන්නේ. දැන් අපේ රටේ බලන්න අවුරුදු 16 දැන් ඔයාටම අවුරුදු කීයද බලන්නකො තාමත් ඔයාලා තියා අපිවත් ගෙදරින් තාමත් අයින් කරනවාද කියලා. නෑ මැරෙනකම්ම දෙමව්පියෝ සහෝදරයෝ අතරේ තියෙන බැඳීම ඒක අපේ රටේ තියෙනවානේ. ඒ අපේ රටේ සංස්කෘතිය. දැන් අරක ඒ රටවල් වලට ආවේනික සංස්කෘතිය. ඉතින් එහෙම තමයි ලෝකේ රටවල් වල තියෙන විවිධත්වය. ඒවා ඔයා දකින්න පුළුවන් වෙන්න හොයලා බලන්න ඕන. පොත්පත් කියවලා ටෙලි නාට්‍ය චිත්‍රපටි වලින් ගන්න පුළුවන්. හරි ඊළඟ කාරණේ පුතේ නෛතික ව්‍යුහය. දැන් අහගන්න ලියන්න එපා. පුතා නෛතික ව්‍යුහය කියන එකේ අදහස වෙන්නේ
ලෝකේ ඕනෑම ආර්ථික පද්ධතියකට අදාළ නීතිමය ව්‍යුහයක් තියෙනවා. නෛතික පද්ධතියක් තියෙනවා. ඒ නෛතික පද්ධතිය තුල නීති රීති, රෙගුලාසි, අනපනත්, දඬුවම් ක්‍රම විවිධ ස්වභාවයෙන් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා රටින් රටට සමාන නැහැ. ඒ රටේ තියෙන නීතියට අනුව ඒ අනපනත් ක්‍රියාත්මක වන දඬුවම් ක්‍රම නේද ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ ඕනම රටකට නීතිමය ව්‍යුහයක් තියෙනවා. හැබැයි ඒක සමාන නෑ කියලායි මම මේ කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ ඔය ඉස්ලාම් ආගමේ අය ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයෝ වැඩියෙන් ඉන්න රටවල් වල එයාලටම ආවේනික නීතියක් තියෙනවා. අපි කියනවා ශරියා කියලා නීතියක් තියෙනවා. ඔයාලා අහලා ඇති. ශරියා කියලා නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ ඉස්ලාම් ආගමේ. ඒ ආගමෙන් මැදිහත් වෙලා හඳුන්වා දීපු නීතියක් මුස්ලිම් ජාතිකයින් සඳහා ඒ මුස්ලිම් ජාතිකයින් වැඩියෙන් ඉන්න රටවල් වල ඔය දැන් ඇෆ්ගනිස්තානය, සෞදි අරාබිය, කුවේට්, ඩුබායි වගේ රටවල් වල මුස්ලිම් ජාති වැඩි ඒ අයගේ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ කෙලින්ම ශරියා නීතිය. බලන්න ඒකේ තියෙන දඬුවම් ක්‍රම මරනවා කිව්වොත් මරනවා අනිවාර්යයෙන්ම දිනේ දීලා තිනවා එල්ලලාද මරන්නේ බෙල්ල කපලාද මරන්නේ කොහොමද වෙඩි තියලාද මරන්නේ කියලා තිනවා ඒ විදිහටම මරනවා අනිවාර්යයෙන් ප්‍රසිද්ධ ස්ථානයක. ඔයා දකින්න ඇත්තේ අර මේ ගල් ගසා මරණේවුවා එහෙම වීඩියෝ ක්ලිප් එකක් මමත් දැකලා තිනවා. ඒ මිනිස්සු කෙලින්ම ගල් ගහලා මරන්න තීරණය කළොත් වලක් කාරලා බෙල්ල දක්වා වල්ලනවා ළමයි. ඒ වීඩියෝ එකේ තියෙනවා මම දැක්කා. ඔයාත් දකින්න ඇති. ඒකල වටේම ඉන්න මිනිස්සුන්ට ගල් ගෙඩි දෙනවා. ලොකු ගල් ගෙඩි අතර දෙනවා. දීලා අර මිනිහාගේ බෙල්ලෙන් උඩනේ තියෙන්නේ. මෙහෙම කර කර ඉන්නවා. එතනින් කොටස යට. ඉතින් වටේම මිනිස්සු ගහනවා ගල් වලින්. මැරෙනකන් ගහනවා. කුඩු වෙනකන් ඔළුව ගහනවා. පයින් ගහනවා නේද? පොළු වලින් ගහනවා. මේ ගල් ගසා මැරියේ. ඒක තමයි දඬුවම යාර. බෙල්ල කපනවා කිව්වොත් කපලම මැරෙනවා. මැරෙන්නම කපලා දානවා වෙන් වෙන්න. අත් කපනවා, කකුල් කපනවා, නියපොතු ගලවනවා. නේ දැන් ඔය කොහෙද රටක මං අහලා තිනවා මේ දඬුවමක් තියෙනවා මේ කුණු රොඩු එහෙම දැම්මොත් එහෙම. ඒ කියන්නේ පාරට කුණු රොඩු විසි කරලා දාන්නේ. දැන් ඔයාලත් ඔය වාහනේ යද්දි ටොපික් කාලා කොලේ බිම දාන්නේ. ඒ රටේ එහෙම දැම්මම දැන් ඩුබායි වලද දාන්නේ මට හරියටම රට මතක නැහැ. දැම්මොත් එහෙම හැම තැනම තියෙනවා වීඩියෝ කැමරා මේ සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා. කැමරා සිස්ටම් එකක්. ටක් ගාලා යව අහුවෙනවා. අහුවෙච්ච ගමන් ඊළඟ පොයින්ට් එකෙන් නියපොතු ගලවනවලු. අමුවේ අඬුවකින්. කොහොමද සැප නේද? ඉතින් ඕන් ඒ රටවල් වල තියෙන නීතිමය தත්ත්වය දැන් අපේ රටේ බලන්නකො තියෙන ආතල් එක. අපේ රටේ පුතා මේ මරණ දණ්ඩනයට දාපු අයත් සමහරට මාසකින් දෙකකින් දේශපාලන නිදහස් කිරීම මත එළියට එනවා. මරන්නේම නෑනේ. කවුරුත් මැරෙලා නෑ. නේද? අපේ රටේ එහෙම නීතිය හද නෑ ඇත්තටම. අමානුෂික නෑ. ඒ හින්දා වෙන්නත් පුළුවන් සමහරට අපරාධ වැඩි වෙන්නත් පුළුවන්. ඕකේ දෙපැත්තක් තියෙනවා. අමානුෂික වීම හොඳයි කියන අයත් ඉන්නවා, නරකයි කියන අයත් ඉන්නවා. දැන් ඕක දැන් කෙනෙක්ට විග්‍රහ කරන්න පුළුවන් මරන්න යන්නේ මේ මිනිස්සෙක් සත්වෙක් ඒ මනුස්සයාට හැදෙන්න chance එකක් දෙන්න ඕනේ. එහෙම තර්ක කරලා අනුකම්පා කරලා එහෙම ඒවා හොඳ වෙන්න පුළුවන් ඒ පැත්ත. තවත් කෙනෙක් කියන්න පුළුවන් නෑ මූ මැරුවේ නැත්තම් අනාගතේ ඉන්නේ උමුත් මූ දිහා බලාන හැදෙන්නේ ඒ ඉන්න මූවත් මරලා දාන්න ඕනේ. එතකොට යට ඉන්න අය හරි හැදෙයි කියලා තව තර්ක ගොඩනගන අය ඉන්න පුළුවන්. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඒකේ වැරදිත් නෑ හරිත් නෑ. දෙපැත්තක් තියෙනවා. ඒක Tamanට ආවේනික දේ තෝරගන්නයි තියෙන්නේ. ඉතින් අපේ රටේ තියෙනවා අපිටත් ආවේනික නීති රීති තියෙනවා, අනපනක් තියෙනවා. නේද? දැන් ඔයා දන්නවා පාරිභෝගික ආරක්ෂණ පනක් තියෙනවා. ඊළඟට අපි පාරේ මාර්ග නීති, මාර්ග සංඥා, මාර්ග නීති කියලා જાතියක් තියෙනවා. අපරාධ නීති තියෙනවා. නේද? ඒ වගේ විවිධ නීති රීති අනපනක් තියෙනවා. ඒවයින් දඬුවම් ක්‍රමක් තියෙනවා. ඒවා කඩපුවාම දඩ ගැසීම්, හිරේ දානෙව්වා, මරණ දණ්ඩනේ නැත්තම් මරණාන්තය දක්වා හිරේ යන්නේව්වා. එහෙම තියෙනවා. නේද? ඒවා අපේ රටට ආවේනිකව ඒවා තියෙනවා, පිට රටවල් වලට ආවේනික ඒවා තියෙනවා. හැබැයි මතක තියාගන්න සෑම රටකටම ආවේනික නීති පද්ධතියක් තියෙනවාමයි. හරි එහෙනම් ලියා ගන්න මෙහෙම ඕනෑම රටකට ආවේනික වූ
නෛතික ව්‍යුහයක්. නෛතික ව්‍යුහයක්. පවතින අතර පවතින අතර එකී ව්‍යුහය තුල පවතින එකී ව්‍යුහය තුල පවතින නීති රීති අනපනත් දඬුවම් ක්‍රම රටින් රටට වෙනස් වේ. රටින් රටට වෙනස් වේ. හරි. පුතේ ඊළඟ පිටුවේ අවසාන ආයතනික ලක්ෂණයේ තියෙනවා 4 වෙනි පිටුවේ වෙළඳ පොළවල් කියලා එකක් තියෙනවා. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? ඔන්න අහගන්න හොඳට මම මේ කියන්නේ. පුතේ ආර්ථික පද්ධතියක ඕනෑම ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන ඊළඟ පොදු ලක්ෂණය තමයි ඕනම රටක විවිධ වෙළඳ පොළ ස්වභාවයන් තියෙනවා. මොනවද මේ තියෙන වෙළඳ පොළවල්? පුතාලා මේවා අහලා තියෙනවද බලන්න. භාණ්ඩ හා සේවා වෙළඳ පොළවල් තියෙනවා. නිෂ්පාදන සාධක වෙළඳ පොළවල් තියෙනවා. කොටස් වෙළඳ පොළවල් තියෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වෙළඳ පොළවල් තියෙනවා. දැන් මේ ණයකර වෙළඳ පොළවල් තියෙනවා. මොනවද මේ? විවිධ ස්වභාවයේ වෙළඳ පොළවල්. දැන් භාණ්ඩ හා සේවා වෙළඳ පොලේ පුතේ භාණ්ඩ හා සේවා විකිණීම හා මිලට ගැනීම සිද්ධ වෙනවා. නිෂ්පාදන සාධක වෙළඳ පොලේ ශ්‍රම වෙළඳ පොළ, ප්‍රාග්ධන වෙළඳ පොළ, ඒ වගේ හුවමාරු වෙන්නේ භාණ්ඩ හා සේවා නෙවෙයි. නිෂ්පාදන සාධක හුවමාරු වෙන වෙළඳ පොළවල් තියෙනවා. ඊළඟ ව්‍යාපාර කොටස් හුවමාරු කරන කොටස් වෙළඳ පොළවල් තියෙනවා. ඊළඟ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර වගේ සුරකුම්පත් හුවමාරු වෙන වෙළඳ පොළවල් තියෙනවා. මේ විදිහට තව තියෙනවා විදේශ විනිමය වෙළඳ පොළවල්. විදේශ ව්‍යවහාර මුදල් විකිණීම හා මිලට ගැනීම සිදුවන වෙළඳ පොළවල් තියෙනවා. මේ විදිහට පුතේ මේ ඕනම රටක ආර්ථික ක්‍රමය තුල විවිධ ස්වභාවයේ වෙළඳ පොළවල් දක්නට ලැබෙනවා. නේද? ඒවා විවිධ කාර්යයන් ඉටු කරන නිසා ආර්ථික ක්‍රමයට ගොඩාක් ලොකු වැදගත්කමක් වෙළඳ පොළවල් තුලින් තියෙනවා. හරි අපි ලියමු මෙහෙම. ඕනෑම ආර්ථික පද්ධතියක් තුල ඕනෑම ආර්ථික පද්ධතියක් තුල විවිධ ස්වරූපයේ වෙළඳපොළ ව්‍යුහයන් දැකගත හැකි වේ. නිදසුන් ලෙස අපි කමා දාලා ලියමු. භාණ්ඩ හා සේවා වෙළඳපොළ නිෂ්පාදන සාධක වෙළඳපොළ ඊළඟට කොටස් වෙළඳපොළ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ගන්න පුළුවන්. ඕන තරම් තියෙනවා. හරි. පුතේ ඔන්න ඔතනින් අපේ එක මාතෘකාවක් අවසන් වෙනවා. ලොකු කාරණයක් අපි ඉගෙන ගත්තා මොනවද? ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ. එහෙම නැත්නම් ආර්ථික පද්ධතියක් සතු ගුණාංග මොනවද කියලා තමයි ඔය සාකච්ඡා කළේ. ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ ටික තමයි අපි සාකච්ඡා කළේ. හරි එතනින් මේ කොටස අවසන් වෙනවා.
එහෙනම් අපි වඩාත් වැදගත් ඊළඟ මාතෘකාවට යනවා. බලා ගන්න ලියන්න එපා මොනවත්. ආර්ථික පද්ධති වර්ග කිරීම. ආර්ථික පද්ධති වර්ග කිරීම. මේක ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2019 20 නෙමෙයි 19 පේපර් එකේ ලකුණු 4කට අහලා තිබ්බ මට මතක හැටියට ලෝකයේ තියෙන ආර්ථික පද්ධතිවල විවිධත්වයේ කෙරෙහි බලපාන හේතු මොනවද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික පද්ධති වර්ග කරන පදනම් මොනවද කියලා අපෙන් අහලා තියෙනවා. අන්න ඒ ටික තමයි පුතේ මේ දැන් කියලා දෙන්න යන්නේ. දැන් ඔයාට මතක ඇති පුතේ අපි අර පළවෙනි පාඩමේ කොටස් ටික ඉවර කරලා අපි රිවිෂන් ටියුට් එකක් කතා කරද්දී ඒකේ මම පෙන්නලා දුන්නා පුතාලට ඒ උගන්නපු දේම තමයි අනිත් පැත්තට අහලා තියෙන්නේ. ඒ හින්දා මේ උගන්නන්නේ මොනවද මේවා ඒ විදිහටම පාඩම් කරගන්න ඉතින්. දැන් ඔයාට මතක් වෙන්න ඕනේ සාජන ඕන සංවිධාන කුටුම්බංශේ ව්‍යාපාරංශේ ඒ විදිහට මම කාරණා කීයක් කියලා දුන්නද බලන්නකෝ. ඒ උගන්නපු දේවල් ඔයාට උගන්නලා තියෙන එක සමාන වැදගත්කමක් සහිතව. ඒවා අමතක කරන්න එපා. හැම දෙයකින්ම ප්‍රශ්න ඇහිලා තියෙනවා. ඒ නිසා මෙන්න මේකේ ඉන්නේ. එහෙම ඔයාට හිතන්න බෑ පුතේ. ඔයා කොහොමද ඒක තීරණය කරන්නේ? ඔයා දන්නෙත් නෑනේ පේපර් එක හැදෙන විදිහ. නේද? අනිවාර්යෙන් මේ උගන්නලා තියෙන දේවල් ටික අවබෝධයෙන් පාඩම් කරන්න. දිනෙන් දින අලුත් කරගෙන යන්න. සාමාන්‍ය පෙළ වගේ නම් උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන්න එපා. කරන්න බෑ විභාගේ. අතරමඟ ඔයා අසාර්ථක වෙනවා. හරිනේ? රයිට්. දැන් අහගන්නකො එහෙනම්. පුතේ මොකද්ද මේ ආර්ථික පද්ධති වර්ග කිරීම කියලා කියන්නේ? මෙන්න අහගන්න. දැන් ඔයා දන්නවා මෙන්න මෙහෙම දෙයක්. ලෝකේ හැම ආර්ථිකයක්ම සෑම සමාජයක්ම මූලික ආර්ථික ප්‍රශ්න තුනකට මුහුණ දෙනවා. ඒ මූලික ආර්ථික ප්‍රශ්න තුන සමානයි. කුමක් කොපමණ නිපදනවද? කෙසේ නිපදනවද? කා සඳහා නිපදනවද කියලා ප්‍රශ්න තුනකට හැම ආර්ථික ක්‍රමයක්ම මුහුණ දෙනවා. පොදුවේ මේ ප්‍රශ්න තුනට මුහුණ දෙනවා. නමුත් මේ ආර්ථික ප්‍රශ්න තුන සමාන වුණාට ඒ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා හදලා තියෙන අර ආයතනික වැඩපිළිවෙල සමාජ වැඩපිළිවෙල රටින් රටට වෙනස්. ඒ කියන්නේ ආර්ථික පද්ධතිය රටින් රටට වෙනස්. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න තුන පොදුයි. ඒ ප්‍රශ්න විසඳ ගන්න තමයි ආර්ථික පද්ධති කියලා જાතියක් ඇති කරගෙන තියෙන්නේ. හැබැයි මේ ආර්ථික පද්ධතීන් වල ස්වභාවය රටින් රටට වෙනස් වෙනවා. අන්නේ විවිධත්වයට බලපාන හේතු මොනවාද කියන එක තමයි මේ ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීමේදී අපි කරන්න යන්නේ. ඒ කියන්නේ ප්‍රධාන පදනම් 5ක් යටතේ වර්තමානයේ ආර්ථික පද්ධතිවල විවිධත්වය හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ ආර්ථික පද්ධති වර්ගීකරණය කළා තියෙනවා ප්‍රධාන පදනම් 5ක් පදනම් කරගෙන. මොනවද මේ පදනම්? මේ බලන්නකෝ. මේ බලන්න හැමෝම පළවෙනි එක නම් මේ මුලින්ම කියලා දෙන්නේ වැදගත්ම කාරණා තුන. ඊළඟට දෙකක් තියෙන එක අලුතෙන් ආපු දෙකක්. ඒ දෙකට වඩා අර මුලින්ම කියලා දෙන කාරණා තුන දිහා හරිම අවබෝධයෙන් බලා ගන්න ඕන. පුතේ පළවෙනි හේතුව පදනම තමයි ආර්ථික පද්ධති වර්ග කරන රට සතු මම ඒක කියලා දෙන්නම්. රට සතු දීපලවල හිමිකාරීත්වය. දීපලවල හිමිකම. ඒක අපි ටිකක් දීර්ඝව කතා කරමු. ඔයා දැනගන්න ඕන දීපල කියන්නේ මොනවද? ඒවට තියෙන අයිතිවාසිකම් මොනවද? ඒ අනුව කොහොමද ආර්ථික පද්ධතිවල වෙනස් වීමක් විවිධත්වයක් තියෙන්නේ කියලා අපි ඉගෙන ගන්න ඕන. ඊළඟ දෙවෙනි එකට අපි කියනවා පුතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යාන්ත්‍රණය. විසඳන යාන්ත්‍රණය. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එක එක ආර්ථික පද්ධතිය තුල අනුගමනය කරන යාන්ත්‍රණය මොකක්ද? වෙළඳපොළ ක්‍රමයේද, සැලසුම් ක්‍රමයේද, සාම්ප්‍රදායික ක්‍රමයේද කියලා යාන්ත්‍රණ ගණනාවක් තියෙනවා. ඒ අනුව ආර්ථික පද්ධතිවල විවිධත්වයක් ඇති වෙලා තියෙනවා. ඊළඟ තුන්වෙනි පාදක කරගන්න තුන්වෙනි කාරණේ තමයි පුතේ රට සතු සානුබල පද්ධතියේ ස්වභාවය. සානුබල පද්ධතියේ ස්වභාවය. දැන් ඔයා දන්නේ නැහැ මොනවද මේ සානුබල කියන්නේ?
ඒ වගේ ස්වභාවය මොකක්ද? ඒවා තමයි මම මේ උගන්වන්න උත්සාහ කරන්නේ දැන්. ඊළඟ හතරවෙනි එකනට අපි කියනවා පුතේ දේශපාලන දර්ශනය හා ආගමික දෘෂ්ටිවාද මේක තමයි පුතේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ මේ අවසාන දෙන්න. හැබැයි වර්තමානයේ විභාගෙට මේ දෙන්න අහනවා. මේ දේශපාලන දර්ශනය හා ආගමික දෘෂ්ටිවාදීන් වල ස්වභාවය මත ලෝකයේ ආර්ථික පද්ධතිවල වෙනස් වීම තියෙනවා. දැන් අවසාන එක තමයි සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය. දැන් මේවා එකක්වත් ඔයා දන්නේ නැහැ. ඒක තමයි අද ඉඳලා මේ කතා කරගෙන යන්නේ. සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය මතත් ලෝකයේ තියෙන ආර්ථික පද්ධතිවල විවිධත්වයක් තියෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ එකින් එක විස්තරාත්මකව ඉගෙන ගන්න මේ විවිධත්වයට කොහොමද මේවා බලපාන්නේ කියන එක. හරිද? රයිට්. ඊට කලින් අපි නෝට් එක පුරවගෙන යමු. නැත්තම් මග ඇරෙනවා. පුතාලා එන්න ටියුට් එකේ පිටු අංක 4ට ආර්ථික පද්ධති වර්ග කිරීම කියලා මාතෘකාවක් තියෙන්නේ. පේනව නේද? ඒකේ ලියමු මෙහෙම. ආර්ථික පද්ධති වර්ග කිරීම කියන එකේ ලියන්න. අපි ලියමු. ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙන ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙන ඕනෑම ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න එකිනෙකට සමාන වුවද එම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ගොඩනගාගෙන ඇති ආර්ථික පද්ධතීන් වල විවිධත්වයක් පවතී. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු පහකි. හරි. අපි බලමු මේ හේතු පහ ඔයාගේ ටියුට් එකේ තියෙනවා. 3ක් දීලා තියෙනවා. අපි 2ක් ලියන්න ඕන. බලන්න පළවෙනි එක රටසතු දීපල නැත්තම් සම්පත්වල හිමිකාරීත්වයේ ස්වභාවය. මම ඒක කියලා දෙන්නම්. දීපල කියන්නේ මොනවද කියන එකයි හිමිකම කොහොමද බෙදිලා යන්නේ කියන එකයි අපි වැදගත් වෙනවා. දෙවෙනි එක තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ හෙවත්
මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගනු ලබන ආකාරය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යොදා ගන්න යාන්ත්‍රණයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ 3 සානුබල පද්ධතියේ ස්වභාවය වෙනස් වෙනවා. සානුබල පද්ධතියේ ස්වභාවය රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. පුතේ 4 වෙනි එක ලියමු. අපි මේවා දීර්ඝව කතා කරනවා. 4 වෙනි එක ලියන්න පුතේ. දේශපාලන දර්ශනය හා ආගමික දෘෂ්ටිවාදීන් වල ස්වභාවය. ආගමික දෘෂ්ටිවාදවල ස්වභාවය. දෘෂ්ටිවාද වල ස්වභාවය. ඒ කියන්නේ ආගමික දැක්ම කියන එක විවිධත්වයක් තියෙනවා. එක එක ආගම් වල නේද? දැන් ක්‍රිස්තියානි ආගමේ, බුද්ධ ධර්මයේ, ඊට පස්සේ අපි ගත්තොත් ඔය ඉස්ලාම් ආගමේ එක එක දාර්ශනික දැක්ම නැත්තම් ඒ අයගේ සිතුම් පැතුම් නැත්තම් අනාගතේ වෙයි කියලා හිතන දේ යාලා දකින්න විදිහේ වෙනසක් තියෙනවා නේද? තියෙනවනේ ඒක දන්නවා යාලා. ඊළඟ 4 වෙනි 5 වෙනි එක ලියා ගන්න පුතේ. සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය වෙනස් වීම. සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය වෙනස් වීම. අන්න බලන්න ඔන්න ඔය කියන හේතු පහ තමයි බලපාන්නේ ආර්ථික පද්ධති විවිධ වෙන්න. ඒ කියන්නේ ලෝකේ රටින් රටට ආර්ථික පද්ධතිවල පවතින විවිධත්වයට බලපාන හේතු පහ තමයි ඔය දුන්නේ. පුතේ ඔය පහ අතරින් ඔන්න එක හේතුවක් දැන් කතා කරන්න යනවා දීර්ඝව. ඒ තමයි මෙන්න මෙයා. හොඳට බලන්න ඉන්න. දීපලවල හිමිකම. දීපලවල හිමිකාරීත්වය. දීපලවල හිමිකාරීත්වය. මොකද්ද බලන්න මේ කතා කරන්නේ? පුතේ දීපල හිමිකාරීත්වය කියලා කියන්නේ දැන් ඉස්සල්ලාම අපි බලන්න ඕනේ මොනවද මේ දීපල කියන්නේ. මේ බලන්න ආර්ථිකයක් සතු දීපල වර්ග 3ක් තියෙනවා. මං කියලා දෙන්නම්. එකක් තමයි පුතේ මූර්ත දීපල. මූර්ත දීපල. අනිත් ඒවාට අපි කියනවා මේ මූල්‍ය දීපල. මූල්‍ය දීපල. තුන්වෙනි එකනට කියනවා බුද්ධිමේ දීපල. බුද්ධිමේ දීපල. මේවා තමයි පුතේ දීපලවල ස්වභාවයන් 3. හිමිකාරීත්වය ගැන තාම කතා කළේ නෑ. මම මේ කියලා දුන්නේ රටක් සතු දීපල වත්කම් වල ස්වභාවයන් 3ක් තියෙනවා. සමහර දීපල තියෙනවා මූර්ත දීපල. සමහර දීපල තියෙනවා මූල්‍යමය දීපල. සමහර ඒවා තියෙනවා පුතේ බුද්ධිමය දීපල. දැන් අපි බලමු මොනවද මේ කියලා. මූර්ත දීපල කියන්නේ පුතේ භෞතික දේවල්. දැන් මම ළඟ තියෙන මට අයිති වෙලා තියෙන භෞතික වත්කම් මොනවද? මට ඉඩමක් තියෙනවා. මට ගෙයක් තියෙනවා. මට වාහනයක් තියෙනවා. මට විදුලි උපකරණ, ලීබඩු උපකරණ තියෙනවා. දැන් මේවා තමයි පුතේ මල් ළඟ තියෙන මූර්ත වත්කම්. භෞතික දේවල්. අන්න ඒවට අපි කියනවා මූර්ත දේපල කියලා. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ලීබඩු ඒ වගේ භෞතික දේවල් වලට කියනවා මූර්ත දේපල කියලා. එතකොට මොනවද පුතේ මූල්‍යමය දේපල කියන්නේ? මූල්‍යමය දේපල කියන්නේ කිසියම් පුජ්‍යලයක සතුව තියෙන භෞතික නොවන මූල්‍යවත්කම්. මොනවද මූල්‍යවත්කම්? දැන් මට තියෙනවා ස්ථාවර තැන්පතුවක් කොහේ හරි. ඉතිරි කිරීමේ තැන්පතු මුදල් තියෙනවා. මගේ ළඟ මුදල් තියෙනවා. ලාච්චුවේ සල්ලි තියෙනවා. ජංගම ගිණුමේ සල්ලි තියෙනවා. ව්‍යාපාර කොටස් වල ආයෝජනය කළා තියෙනවා මම. භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කරවල ආයෝජනය කළා තියෙනවා. සමාගමික ණයකර කියන සුරකුම්පත් වල මුදල් ආයෝජනය කළා තියෙනවා. පුතේ අන්න ඒවා තමයි මල් ළඟ තියෙන මූල්‍යමය වත්කම්.
ඒවට අපි කියනවා මූල්‍ය දීපල. ඒ කියන්නේ භෞතික නොවන මූල්‍යමය ස්වභාවයේ වත්කම්. ඒවට අපි කියන්නේ මූල්‍ය දීපල කියලා. දැන් ඔයාට දන්න කෙනෙක් ඉන්නවා නම් පන්ති මට කියන්න බුද්ධිමය දීපල කියන්නේ මොනවද? එක්කෙනෙක් හරි කිව්වොත් උදාහරණයක් හරි කියන්න බාන මංගාව නැත්තම් කාට හරි සතු වෙලා තියෙන බුද්ධිමය දීපලක් කියන්නේ මොනවද? ඒ වචනේ ඇහිලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනේ කියන්නේ මොනවද බුද්ධිමය දීපල ගණයට වැටේ. මොනවාද පුතේ බුද්ධිමය දීපල ගණයට වැටේ. හොඳයි. කවදාවත් අහලා නැහැ නේද? හැබැයි අදින් පස්සේ ඇහුවොත් කියන්න ඕනේ. ආමෙන් අහගන්න. බුද්ධිමය දීපල කියන්නේ පුතේ ඕන් ඔයාලා අහලා තියෙනවද බලන්න මෙන්න මේ වගේ අයිති. ස්වාධිකාර හිමිකම. ඒක එහෙම අහලා නැත්නම් පේටන් බලපත්‍ර කියලා જાතියක් අහලා ඇතිනේ. ඒක නම් අහලා තියෙන්න ඕන පොඩි ළමයිනුත් දන්නවා. පේටන් අයිති කියලා එකක් තියෙන්නේ. පේටන් රයිට්ස්. පේටන් බලපත්‍රය. ඒක ඇවිල්ලා සිංහල නම තමයි ස්වාධිකාර අයිතිය. ඒකේ මොකද්ද වෙන්නේ කියලා මම කියලා දෙන්නම්. තව අහලා ඇති ඔයාලා මෙහෙම බදු ගිවිසුම් කියලා જાතියක් තියෙනවා. කීර්ති නාමය කියලා එකක් තියෙනවා. පුරස්කාරය කියලා අයිතියක් තියෙනවා. ඒ වගේම ලිපි හිමිකම් කියලා එකක් තියෙනවා. ඒ වගේම තව තියෙනවා වරලත් බලපත්‍ර කියලා જાති තියෙනවා. ඔය ඒවා තමා පුතේ බුද්ධිමේ දීපල අයිතිවාසිකම්. දැන් මම ඒකේ කීපයක් කිව්වොත් දැන් පේටන් රයිට් එකක් කියන්නේ මොකද්ද? පේටන් බලපත්‍රය. ස්වාධිකාර අයිතියක් කියන්නේ. පුතේ ඒක දෙන්නේ ලෝකේ තියෙනවා පේටන් බලපත්‍ර දෙන වෙනම ස්වාධීන ආයතනයක් තියෙනවා මුළු ලෝකෙට. ඒ ආයතනයෙන් තමයි මේ පේටන් බලපත්‍රය ලබා දෙන්නේ. ඒක දෙන්නේ පුතේ මේ ලෝකයේ කොහේ හරි පුජ්‍යලයක් හෝ රටක් අලුතෙන්ම නිෂ්පාදනයක් හඳුන්වා දුන්න වෙලාවක එයා නම් මේ නිෂ්පාදනයේ ඒ තාක්ෂණයේ ඒ අලුත් සොයා ගැනීම අලුතෙන්ම කරපු කෙනා එයා නම් මුල් වතාවටම අන්න එයාට පේටන් ආයතනයෙන් විශේෂ බලපත්‍රයක් ලබා දෙනවා. විශේෂ රයිට් එකක් ලබා දෙනවා. ඒකට තමයි කියන්නේ පේටන් හිමිකම කියලා. මොකක්ද ඒකෙන් ලැබෙන ශක්තිය? ඔන් අහගන්නකො දැන් ජපානයේ ටොයෝටා කම්පැනියයි හොන්ඩා කම්පැනියයි තමයි හයිබ්‍රිඩ් කියන තාක්ෂණයේ ලෝකයට හඳුන්වා දුන්නේ. එතකොට මේ ජපානයේ තියෙන මේ ටොයෝටා හෝ හොන්ඩා කම්පැනිය මගින් හඳුන්වා දීපු හයිබ්‍රිඩ් තාක්ෂණයට පේටන් බලපත්‍රයක් ලබා දෙනවා පේටන් ආයතනයේ විසින්. ඒකේ අදහස තමයි ලෝකයේ වෙන කාටවත් හයිබ්‍රිඩ් තාක්ෂණය බලෙන් අරගෙන නිෂ්පාදන කරන්න තහනම්. ඒ කියන්නේ මේ හයිබ්‍රිඩ් තාක්ෂණයේ ඒ ජපානයේ හොයාගත්ත ක්‍රමේ තාක්ෂණය භාවිතා කරන්න තහනම්. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ ජපානයේ හදන වාහනයට සමාන වාහනයක් හදන්න. අහුණුත් ජපානයට පුළුවන් මේ රටට විරුද්ධව නඩු දාලා කෝටි ගණන් වන්දි ඉල්ලන්න. එච්චර බලයක් පේටන් බලපත්‍රයක තියෙනවා. දැන් ඔයා දකින්න ඇති අය කොරෝනා කාලේ දැන් මේ කාල පරිච්ඡේදය තුල විවිධ ළමයි විවිධ තරුණ තරුණියෝ විවිධ නිෂ්පාදන කළා. සමහර අය අලුතෙන් PCR කරන්න පුළුවන් යන්ත්‍ර හදලා තිබ්බා. ඊළඟ හුමාලේ අල්ලන්න පුළුවන් යන්ත්‍ර හදලා තිබ්බා. මේ වගේ ඒවට පේටන් බලපත්‍ර පවා අරන් තිබ්බා. ඒකේ අදහස මේ නිෂ්පාදන ලෝකයේ වෙන කොහෙවත් වෙන්න බෑ. දැන් ලංකාවේ පුජ්‍යලයක් හැදුවා පහුගිය කාලේ පොල් කඩන යන්ත්‍රයක්. ඒ කියන්නේ පොල් ගහකට යවලා පොල් ගෙඩි කඩා ගන්න පුළුවන් යන්ත්‍රයක් බිම ඉඳලා කන්ට්‍රෝල් කරන්න රිමෝට් එකකින් කන්ට්‍රෝල් කර හැකි යන්ත්‍රයක් හැදුවා. ඒකට ලංකාවේ කෙනෙකුට තමයි පේටන් බලපත්‍රය දුන්නේ. ඊට පස්සේ ආයේ ලෝකේ කිසිම රටක එවැනි යන්ත්‍රයක් හදන්න බෑ. නීතියෙන් තහනම්. හැබැයි ඕනනම් මෙහෙම කර හැකියි. ඒ ලංකාවේ පුජ්‍යලයාගේ අයිතිය කෝටි ගාණක් දීලා අරගන්න පුළුවන් වෙන රටකට. එයා කැමති නම් එයාට ඒක විකුණන්න පුළුවන්. බදු දෙන්න පුළුවන්. එතකොට ඒක මට තියෙන දීපලක් නේ පුතේ. තව උදාහරණයක් ගායකයෙකුට තමන්ගේ කටහඬට අයිතියක් තියෙනවා. දැන් ඔයාට අයිතියක් නැහැ මගේ කටහඬෙන් මේ මියුරි කටහඬ භාවිතා කරලා සින්දුවක් කියලා ඔයාට සල්ලි හොයන්න බෑ. මම ඔයාට විරුද්ධව නඩු දානවා. නේ?
දැන් ජෝතිපාල මහත්තයාගේ කටහඬ භාවිතා කළා මට සින්දු කියලා සල්ලි හොයන්න බෑ. මොකද ඒකට අයිතියක් තියෙනවා ජෝතිපාල මහත්තයාගේ කටහඬට. එයා මැරුණත් එයාගෙන් යැපෙන්නන්ට හරි ඒ අයිතිය පවර්ලා දීලා තිනවා. ඒක තමයි එයාට තියෙන මේ බුද්ධිමේ දේපල. මට මතකයි පහුගිය කාලේ ඔය නන්දා මාලිනීගේ සින්දු එයාගේ කටහඬින් කොල්ලෙක් කියලා පිරිමි ළමෙක් ඒ සින්දු කියලා සල්ලි හොයන්න කැසට් පතයක් ගහලා අවසානට නඩු දැම්ම නන්දා මාලිනී. ඒ පිරිස නඩු දාලා එයාගේ වන්දි ඉල්ලුවා. ඒකට හේතුව ඒ අහන්න නැතුව අයිතිය පවර ගන්න නැතුව කිසි කෙනෙකුට ඒව භාවිතා කරන්න බෑ. ඔයා දන්නවා දැන් ඔය සෑම ගායකයෙකුගේම ගීතයක් විකාශනය කරද්දී ඒ අදාළ මේ දුරකථන හෝ ගුවන් විදුලි හෝ රූපවාහිනී නාලිකාවෙන් ගායකයට ගෙවන්න ඕන. මම දන්න විදිහට එක වාරයකට විකාශන වාරයකට 1.50ක් විතර එයාගේ account එකකට වැටෙනවා. ඉතින් ඒ ගෙවන්නේ කටහඬේ අයිතිය තමයි ගෙවන්නේ. ඔයා දැකලා ඇති අර චිත්‍රපටි දාද්දී ඔය දාන තීනා තිස්ස නාගොඩ විතාන කියලා දැකලා දාලා තියෙනවා. ඒ ප්‍රදර්ශනය කරන්න එයාගේ අයිති ඒක කොපි කරන්න තහනම්. එයා නඩු දානවා එහෙම වුණොත් එහෙම. ඒ බුද්ධිමේ දේපල පුතේ. දැන් ඔයා දන්නවද මේ මයික්‍රොසොෆ්ට් ආයතනයේට තියෙනවා. ඔයාගේ ওই පරිගණකය ඔන් වෙනකොට ඔයා අද බලන්නකෝ ඔයා ඔය පරිගණකයේ පස්සේ වෙලාවක ඕෆ් කරලා හපව ඔන් කරනකොට Windows ඔන් වෙද්දී මෙහෙම රවුමක් ඇතුලේ C කියලා වැටිලා ඉස්සරහින් දානවා Microsoft Corporation කියලා. මොකද්ද මේ C කියලා කියන්නේ? මේකට කියන්නේ පුතා copyright කියලා. copyright කියන එකේ සිංහල අර්ථේ ලිපි හිමිකම. මොකද්ද ඒ ලිපි හිමිකම කියන්නේ? ඒ Microsoft Office කියන පැකේජ් එක ලියලා තියෙන්නේ Microsoft ආයතනයේ විසින්. වෙන කිසිම පුද්ගලයෙකුට මේ පැකේජ් එක ලිවීම නීතියෙන් තහනම්. ඒ කියන්නේ මේ පැකේජ් එකම ඉන්ස්ටෝල් කරන්න වෙලා තියෙන අපේ කම්පියුටරේ වැඩ කරන්න නම් ඒක දාන වාරයකට Microsoft ආයතනයට සල්ලි යනවා. ලයිසන් ෆී එකක් යනවා. ලයිසන් එකට ගාස්තුවක් ගෙවන්න ඕන. ඒකයි පුතා ලෝකේ පළවෙනිම පොහොසතා බවට Microsoft ආයතනයේ අයිතිකාරයා බිල් ගේට් පත් උනේ. මොකද ලෝකේ කොහේ හෝ පරිගණකයක් මේ ඔන් වෙනවා නම් එයා මේ පැකේජ් එකට සල්ලි ගෙවලා තියෙන්න ඕන. හිතන්න එතන කොච්චර සල්ලියක් යනවද කියලා එයා ගාවට. ඒ මොන අයිතියද ඒ ගෙවන්නේ? කොපිරයිට් එක, ලිපි හිමිකම. තව තියෙනවා කතෘ භාග කියලා ඔයා දැකලා ඇති ඔය පොත්වල දාලා තියෙන කතෘ භාගය කියලා අහවල් කතෘවරයාගේ නම දාලා තියෙන්නේ. මොකක්ද මේ කතෘ භාග කියන්නේ? ඒක තමයි කතෘවරයාට තියෙන අයිතිය පොත සම්බන්ධයෙන්. ඒ කියන්නේ එයාගේ අයිතියකින් තොරව මේ පොත print කරලා විකුණන්න බෑ. දැන් ඔයා හිතන්නකෝ මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය නවකතාව මම ලිව්වා වගේ මගේ නම දාලා මම print කරලා විකුණවුවොත් එහෙම මාටින් වික්‍රමසිංහගේ කාට හරි ඒ අදාළ බලය තියෙන කෙනෙකුට පුළුවන් මට විරුද්ධව නඩු දාලා කතෘභාග අයිතිය වෙනුවෙන් ලක්ෂ ගණන් කෝටි ගණන් මගේ මන්දිල්ලා. එතකොට අන්න ඒ වගේ අයිතිවාසිකම් තියෙනවා පුතේ මේ බුද්ධිමේ දේපල හිමිකම යටතේ. එතකොට මම ඔයාට ওই විස්තරාත්මකව කියලා දුන්නේ මූර්ත දේපල, මූල්‍ය දේපල, බුද්ධිමේ දේපල කියලා දේපලවල ස්වභාවයන් තුනක් තියෙනවා. පුතේ මේ දේපලවල ස්වභාවයන් තුනක් තියෙනවා වගේම මේ දේපලවලට හිමි අයිතිවාසිකම් වල ස්වરૂප තුනක් තියෙනවා. ඒ තමයි මෙන්න මේවා. එකක් තමයි දේපල පවත්වාගෙන යාමේ අයිතිය. පවත්වාගෙන යාමේ අයිතිය. ඒ කියන්නේ Taman යටතේ දේපල තියාගන්න තියෙන හිමිකම. අනිත් එක තමයි විකිණීමේ හෝ පැවරීමේ අයිතිය. විකිණීමේ හෝ පැවරීමේ අයිතිය. අනිත් එක තමයි ආදායම් ඉපයීමට ඇති අයිතිය. මේ බලන්නකො මම මේ කියලා දුන්නේ මේ දේපල වර්ග තුනේ අයිතිවාසිකම් වල ස්වභාවයන් තුනක් තියෙනවා. එකක් තමයි දේපල Taman යටතේ තියාගන්න තියෙන අයිතිය. අනිත් එක තමයි විකුණන්න හෝ තව කෙනෙකුට පවරන්න Tamanට තියෙන අයිතිය. අනිත් එක තමයි ආදායම් උපයන්න තියෙන අයිතිය. මේ අයිතිවාසිකම් තුනම තියෙනවා නම් තමයි
ඒ අදාළ පුජ්‍යලයට මේ දීපල සම්බන්ධයෙන් අයිතියක් තියෙනවා කියලා අපි කියන්නේ. දැන් උදාහරණයක් මට පුළුවන් ද කාගේවත් වාහනයක් විකුණන්න? කාගේවත් වාහනයක් මම යටතේ පවත්වාගෙන යන්න? කාට හරි කුලියට දීලා ආදායම් උපයන්න පුළුවන්ද? නෑ. මොකද මේ දීපල මගේ අයිතිය යටතේ නෙමෙයි තියෙන්නේ. හැබැයි මගේ ඉඩම මගේ ගෙදරට මගේ ඔප්පුව මගේ නමටම නම් තියෙන්නේ. වතුර බිල්, ලයිට් බිල් ඒවා දෙන්නේ මගේ නමට නම්. දැන් මට මේ දීපල සම්බන්ධයෙන් නීතිමය අයිතියක් තියෙනවා. මට පුළුවන් ඕනනම් මේ ඉඩම හෝ නිවස සමග විකුණලා දාන්න. ඒක කුලියට දීලා ආදායම් උපය ගන්න පුළුවන්. එතකොට මං කියනවා මේ දීපල සම්බන්ධයෙන් මට අයිතියක් තියෙනවා. එහෙනම් පුතේ අයිතිය තියෙන්න නම් මෙන්න මේ කොන්දේසි ඉතු වෙලා තියෙන්න ඕන. පවත්වාගෙන යාමේ අයිතියක් තියෙන්න ඕන. ආදායම් ඉපීමේ අයිතියක් තියෙන්න ඕන. විකිණීම හෝ පැවරීම කිරීමේ අයිතියක් තියෙන්න ඕන. මෙන්න මේ අයිතිවාසිකම් තියෙනවා නම් මෙන්න මේ දීපල සම්බන්ධයෙන් ඒකට කියනවා මේ දීපල වල අයිතිය අදාළ තැනට තියෙනවා. මෙන්න මේ අයිතිවාසිකම් වල ස්වභාවය මේ කියන දීපල වර්ග තුනේ මේ අයිතිවාසිකම් හිමි වෙලා තියෙන ස්වභාවය මත ආර්ථික පද්ධති වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. පුතේ හැමෝම අහගන්න. අපි හිතනවා මූර්ත දීපල, මූල්‍ය දීපල, බුද්ධිමය දීපල කියන දීපල වල පවත්වා ගැනීමේ අයිතිය, විකිණීමේ හෝ පැවරීමේ අයිතිය, ආදායම් ඉපීමේ අයිතිය බෙදිලා ගිහිල්ලා තියෙන්නේ රජයට නම් එවැනි ආර්ථික අපි හඳුන්වනවා සමාජවාදී ආර්ථිකයන් කියලා. සමාජවාදී ආර්ථික පද්ධති. ඔන්න සමාජවාදයේ හැදෙන තැන. දීපල අයිතිය තියෙන්න ඕන රජයට නම්. එවැනි ආර්ථික ක්‍රම අපි හඳුන්වනවා සමාජවාදී ආර්ථිකයන්. මෙන්න මේ මූර්ත දීපල, මූල්‍ය දීපල, බුද්ධිමය දීපල කියන දීපලවල අයිතිය පවත්වා ගැනීම, විකිණීම හෝ පැවරීම, ආදායම් ඉපයීම කියන අයිතිවාසිකම් හිමි වෙලා තියෙන්නේ පෞද්ගලික අංශයට නම්. පෞද්ගලික අංශයට නම් අපි එවැනි ආර්ථිකයන් හඳුන්වනවා ධනවාදී ආර්ථිකයන් කියලා. ඕම් බලන්නකෝ වැඩේ. එතකොට පුතා ලෝකේ ධනවාදී ආර්ථික ක්‍රම සහ සමාජවාදී ආර්ථික ක්‍රම කියලා දෙකක් හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙන්නේ පුතේ දීපලවල අයිතිය මත. මොනවද දීපල කියන්නේ? මූර්ත දීපල, මූල්‍යමය දීපල, බුද්ධිමය දීපල. ඒ දීපලවල අයිතිවාසිකම් වල ස්වභාවයන් තුනයි. අයිතිය පවත්වා ගැනීම, ඊළඟට විකිණීම හෝ පැවරීමට ඇති අයිතිය, අනිත් එක ආදායම් උපයන්න තියෙන අයිතිය. ඔන්න ඔය කියන අයිතිවාසිකම් හිමි වෙලා තියෙන්නේ කවර පාර්ශවයකටද කියන එක මත අර්ථකම කොටස් දෙකකට බෙදෙනවා. මේ දීපලවල මේ කියන අයිතිය තියෙන්නේ රජයට නම් වැඩිපුර. ඒවට අපි කියන්නේ සමාජවාදී ආර්ථිකයන් කියලා. දැන් චීනයේ තියෙන්නේ සමාජවාදී රටක්. චීනයේ සියලු දීපලවල අයිතිය තියෙන්නේ රජයට. මිනිස්සුන්ට කියලා බිම් අඟලක්වත් නැහැ. ඒ කියන්නේ එහි ඉඩම් ඔප්පු තියෙන විදිහක් නැහැ. සියලු ඉඩම් රජයේ සතුව තියෙන. සමාජවාදී රටක්. ඊළඟ දීපල හිමිකම පෞද්ගලික අංශයට නම් තියෙන්නේ. ඒවට අපි කියන්නේ මොන රටවල්ද? ධනවාදී ආර්ථිකයන් තියෙන රටක්. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ, එංගලන්තයේ වගේ තනිකර ධනවාදී. දැන් අපේ රටේ ගත්තොත් ඕකේ මිශ්‍ර තත්වයක් තියෙනවා. ඇත්තටම ලෝකයේ හැම රටකම තියෙන මිශ්‍රණයක් තමයි. දැන් අපේ රටේ ගත්තොත් දීපලවල සමහර ඒවා රජයේ සතුව තියෙනවා. සමහර දීපල පෞද්ගලික අංශයේ සතුව තියෙනවා. ඒින්ද අපි කියන්නේ මිශ්‍ර ආර්ථිකයක් කියලා. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරනවා. එහෙනම් දැන් මට තේරෙන්න නැත්තම් මට ඔයා පැහැදිලිද කියලා කියන්න දීපලවල හිමිකාරීත්වයේ මත ආර්ථික පද්ධති වර්ග කරන ආකාරය. දැන් පුතේ අපි කියවනේ ආර්ථික පද්ධති වර්ග කරන්න පුළුවන් ප්‍රධාන පදනම් 5ක් තියෙනවා කියලා. මොනවද පුතේ ප්‍රධාන පදනම් 5 උනේ?
රට සතු දේපළවල හිමිකාරීත්වයේ ස්වභාවය, මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යාන්ත්‍රණයේ ස්වභාවය, සානුබල පද්ධතියේ ස්වභාවය. ඔය කියන ස්වරූප තුනට අමතරව අලුතෙන් දෙකක් ඇවිල්ලා තියෙනවා. දේශපාලන දර්ශනය හා ආගමික දෘෂ්ටිවාද කියලා එකක්. අනිත් එක තමයි සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය. ඔන්න ඔය කියන කරුණු පදනම් පහ මත ලෝකයේ ආර්ථික පද්ධතිවල විවිධත්වයක් පෙන්눔 කරනවා. එතනින් මම පළවෙනියට තෝරගත්තේ දීපලවල හිමිකාරීත්වයේ ස්වභාවය වෙනස් වීම මත ආර්ථික පද්ධති වර්ග කරන්නේ කොහොමද කියලායි කියලා දුන්නේ. එතින්දී ඔයා හොඳටම දැක්කා රටක් සතු දීපල අපි ප්‍රධාන ස්වරූප තුනකට වෙන් කරනවා. සමහර දීපල තියෙනවා මූර්ත දීපල. ඒ කියන්නේ භෞතික දේවල්. ඉඩම් ගොඩනැගිලි මෝටර රථ වගේ දේවල්. සමහර දීපල තියෙනවා මූල්‍යමය දීපල. මුදල් හා ඊට සමාන වෙනත් මූල්‍යවත්කම්. ස්ථාවර තැන්පතු, ඉතුරුන් තැන්පතු, භාණ්ඩාගාර, බිල්පත්, බැඳුම් කරවල ආයෝජන, කොටස්වල ආයෝජන ඒ වගේ ඒවා. ඊළඟ බුද්ධිමය දීපල කියන්නේ පුජ්‍යලයකට බුද්ධිමය දීපල සම්බන්ධයෙන් තියෙන අයිතිවාසිකම්. උදාහරණ විදිහට ස්වාධිකාර අයිතිය, ලිපි හිමිකම්, පුරස්කාර, කර්තෘභාග වගේ අයිතිය. මෙන්න මේ දීපල අයිති කරගෙන තියනවා කියන එක තහවුරු වෙන්න නම් ප්‍රධාන කොන්දේසි තුනක් අපි ඉටු කරගන්න ඕනේ කිව්වා. එකක් තමයි මේ දීපල Taman යටතේ පවත්වාගෙන යන්න තියෙන අයිතිය. දෙවෙනි එක තමයි විකිණීමට හෝ පැවරීමට Tamanට තියෙන අයිතිය. තුන්වෙනි එක තමයි ආදායම් උපය ගන්න Tamanට තියෙන අයිතිය. මෙන්න මේ කියන අයිතිවාසිකම් කවර පාර්ශවයකට හිමි වෙලා තියෙනවද කියන එක මත ආර්ථික පද්ධති වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි රජයේ සතුව තියෙනවා නම් දීපල, ඒවට අපි කිව්වා සමාජවාදී ආර්ථිකයන් කියලා. දීපල හිමිකම පෞද්ගලික අංශයේ සතු නම් ඒවට අපි කිව්වා ධනවාදී ආර්ථිකයන් කියලා. ඔන්න ඔහොම තමයි පුතේ දීපල හිමිකාරීත්වයේ මත ආර්ථික පද්ධති වර්ග කිරීම කළේ. මම හිතනවා පැහැදිලි. මට කියන්න කවුරු හරි තේරුණාද කියලා පුතේ ඒ කාරණේ? උගන්නපු දේ තේරුණාද පුතේ? පැහැදිලි නැද්ද? තේරුණ කෙනෙක් කියන්න බලන්න හොඳටම තේරුණාද ඇත්තටම? ඒ කියන්නේ කාටවත් තේරිලාම නැද්ද? තේරුණාද පුතාලා? පූර්ණ තේරුණාද වැඩි? තේරුණා සර්. තේරුණා නේද? නොතේරී ඉන්න අය ඉන්නවනම් මට කියන්න පුතේ. දැන් මම ඔයාට chance එකක් දුන්නේ කතා කරන්න තේරිච්ච නැති අයට විශේෂයෙන්. දැන් තේරුණ අය නම් අවුලක්ම නැහැනේ. කිව්වත් නැතත් තේරිලා. දැන් තේරිච්ච නැති අය තමයි කතා කරන්න ඕන. තේරුණ අය ඔක්කොමලා ගත්තොත් වැඩිපුරම තේරිච්ච අයනේ ඉන්නේ. නොතේරෙන අය 14ක් ඇති. ඒ අය කියන්න ඕන අපිට මේක තේරුණේ නෑ අහපව් එක්ක කියන්න කියලා. නේද? ඒකින්ද දැන් මම ඔයාගේ මේ භෞතික පෙනුම දිහා මට බලාගෙන ඉන්න විදිහක් නැති හින්දා ඔයාගේ ඇස් දෙකෙන් ඔළුවෙන් නහයෙන් කනෙන් පෙන්නන සිග්නල් මට ලැබෙන්නේ නැහැ. මොකද ඔයාව දැක ගන්න නැති හින්දා මට තේරුණාද නැද්ද කියන එක මට ඔයාව දැකලා තීරණය කරන්න බෑ. බොඩි ලැන්ග්වේජ් එකෙන් අඳුන ගන්න බෑ. ඒ නිසා ඔයා දැන් වචනයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. එක්ක ටයිප් කරලා අර මැසේජ් එකකින් හරි කියන්න ඕන තේරුණාද නැද්ද කියන කාරණේ. ඒ එතකොට මට ඉදිරියට යන්න පුළුවන් හිත හදාගෙන වැඩේ ගොඩ ගිහිල්ලා තියෙන්නේ කියලා. නැත්තම් අපරාධේ මම වෙහෙස වෙලා ඔයාට පාඩම ඉවර කළයි ඔයාලට තේරිලා නැති. එතකොට තේරුමක් නැහැනේ පුතේ. ඒ නිසා හැමෝම අනිවාර්යයෙන්ම තේරුම්ගෙනම ඉස්සරහට යන්න. මොකද හොඳට මතක තියාගන්න මේ නොතේරී ගමනක් ගිහිල්ලා වැඩක් නැහැ. මුල ඉඳලම හොඳට තේරුම්ගෙනම ගමන යන්න ඕන. ඒකල බලන්න ඔයාට A+ ගන්න පුළුවන් පුතේ. මේ ඉකෝන් අමාරු විෂයක් නෙමෙයි. මම අදටත් හැමදාම කියන්නේ. ඔයා ඉගෙන ගන්න විෂයන් තුනෙන් නැත්තම් වටිනාම ඒ වගේම පහසුම මම නම් දකින සමබරම විෂය තමයි ආර්ථික විද්‍යාව.
මොකද මේකේ තියරි පාඩම් කරන්නම කොටසක් නෙමෙයි තියෙන්නේ නේද? සමහරු කියන හොඳට තේරුණාලු පැහැදිලිව කියලා දුන්නා කියලා කියනවා. හරි සතුටුයි එහෙම කියන එක. ඉතින් මට ඕන අර ගොඩාක්ම තේරිච්ච නැති අය ඉන්නවනම් මට කියන්න පුතේ. එතකොට තමයි ගොඩක්ම වටින්. දැන් තේරුණාම මට අවුලක් නැහැ. තේරුණේ නැද්ද කියන එක මට තේරුම් ගන්න විදිහක් නැහැ. ඒකයි වැඩේ. ඒ නිසා අනිවාර්යෙන් බය නැතුව ඒ අය මැසේජ් එකක් දාලා කියන්න. එතකොට ඉස්සරහට යද්දී හදාගෙන යන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම පුතේ හැමෝටම පන්තිය තේරෙන්න ඕන. මොකද දැන් මේක මේ ඔන්ලයින් පන්තියක් වුණාට නොතේරී ගමනක් යන්න බෑ. හරි? හැමෝටම තේරෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. නැත්තම් වැඩක් නෑ. පන්ති කරලා ඊට පස්සේ ආයෙ මුලින් ඉඳලා ආයෙ කරන්න වුණොත් එහෙමනේ. එතකොට හරි ප්‍රශ්නයක් වෙනවනේ. මේ පන්ති පටන් ගත්තාම දැන් සාමාන්‍ය පන්ති පටන් ගත්තාම ආයෙ මේ පාඩම් කරන්නේ නැහැ පුතේ. එහෙම වුණොත් එහෙම මේ කරන එක නොකර ඉන්න එක ඊට වඩා හොඳයිනේ නේ. එතකොට මේ පාඩමේ නතර කරපු තැන ඉඳලා තමයි සාමාන්‍ය පන්ති කාමරය තුල අපි උගන්වන්නේ. දැන් මම හිතනවා ගොඩාක් දුරට 100%ක් දන්නේ සැප්තැම්බර් මාසයේ වගේ වෙනකොට අපිට පන්ති පටන් ගන්න ගොඩාක් දුරට ඉඩකඩ ලැබෙයි. තා මාස දෙකකින් විතර පස්සේ. එතකොට අපි සාමාන්‍ය පන්තිය තුල හම්බෙනකොට අපේ පළවෙනි පාඩම සමහරට ඉවර වෙලා තියෙවි. ඒක දෙවෙනි පාඩමේ ඉඳලා තමයි අපිට කරගෙන යන්න තියෙන්නේ. ඒ නිසා මේ ඔයාලා උනන්දුවෙන් ඉන්න ඕන ඒ කොටස් ටික අවසන් කරද්දී. හොඳයි එහෙනම් අපි දැන් නෝට් එකකට යමු. පුතේ හැමෝම එන්න පිටු අංක 4. ඒකේ තියෙනවා පුතේ මේ රටසතු දීපලවල හිමිකම මත ආර්ථික පද්ධති වර්ග කිරීම කියලා එකක් තියෙනවා. එතන අපි ලියාගමු මෙහෙම. ලියන්න. රටක් සතුව පවතින දීපලවල ප්‍රධාන ස්වරූප තුනක් හඳුනාගත හැක. රටක් සතුව පවතින දීපලවල ප්‍රධාන ස්වරූප තුනක් හඳුනාගත හැක. හරි එතන තියෙනවා පුතේ මූර්ත දීපල, මූල්‍යමය දීපල, බුද්ධිමය දීපල කියලා තියෙනවානේ. අපි දරුවනේ ඒකට වරහන් ඇතුලේ උදාහරණ කීපයක් ලියාගෙන යමු. මූර්ත දීපල කියන එක ඉස්සරහෙන් උදාහරණ ලියා ගන්න වරහණක් ඇතුලේ ඉඩම්, ගොඩනැගිලි, මෝටර් රථ, ලී බඩු, රත්රන් කීපයක් ලියන්න දෙකක් ලිව්වත් ඇති. ඉඩම්, ගොඩනැගිලි, මෝටර් රථ, ලී බඩු, රත්රන් වගේ ඒවා තමයි භෞතික නැත්තම් මූර්ත දීපල කියන්නේ. ඊළඟ දෙවෙනි එක නා තියෙනවා පුතේ මූල්‍යමය දීපල. මූල්‍යමය දීපල කියන එකේ වරහන් ඇතුලේ ලියන්න මුදල් ස්ථාවර තැන්පතු ඉතුරුම් තැන්පතු ඉල්ලුම් තැන්පතු කියන්නේ පුතේ ජංගම ගිණුම් වල තියෙන සල්ලි ඉදිරියේදී කියලා දෙනවා. ඊළඟ තව කොටස් වල ආයෝජන ඇති ඕන ඉඩ තියෙනවා නම් සුරකුම්පත් ආයෝජන. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ සුරකුම්පත් ආයෝජන. ඊළඟට වැදගත් බුද්ධිමය දීපල. ඒක තමයි ඔය අහලම නැති එකන. අපි කීපයක් ලියමු. බුද්ධිමය දීපල. අපි ලියමු ස්වාධිකාරය. කියන්නේ පේටන්ට් බලපත්‍රය. ස්වාධිකාරය, පුරස්කාරය, ඊළඟට ලිපි හිමිකම කොපිරයිට් කියන එක.
ලිපි හිමිකම කමා කතෘ භාග හරි පුතේ ඊට පහලින් තියෙන හිස්තැනේ ලියන්න මෙහෙම දැන් මම කතාව සම්පූර්ණයෙන් කියලා දුන්නා අපිට නෝට් එක ලියන්න තියෙන්නේ ඊට පහලින් තියෙන හිස්තැනේ ලියන්න ඉහත සඳහන් දේපලවල අයිතිවාසිකම්හි ප්‍රධාන ස්වරූපයන් තුනකි. එනම් හරි එතන තියෙනවා පුතේ බලන්න අදාළ වත්කම් පාලනය කිරීමේ හිමිකම වත්කම මගින් ආදායම් ඉපයීමට ඇති අයිතිය ඊළඟට විකිණීම හෝ පැවරීමට ඇති අයිතිය මම ඒක කියලා දුන්නා ඔයාට ඒ කියන්නේ ඔන්න ඔය කියන අයිතිවාසිකම් තුන තියෙනවා නම් තමයි මේ දීපල කාට හරි අයිති කියලා කියන්න පුළුවන් දැන් උදාහරණයක් මට කාර් එකක් තියෙනවා කිව්වට වැඩක් නැහැ ඒ කාර් එකේ බලපත්‍රේ නැත්තම් පොත කාගේ නමටද තියෙන්න ඕන මගේ නමට තියෙන්න ඕන ඒ වාහනේ මට ඕන විදිහට පාලනය කරගන්න පාවිච්චි කරන්න මට අයිතිය තියෙන්න ඕන කාගෙන්වත් අහන්න ඕනේ නැහැ ගමනක් යන්න එහෙම අහන්න වෙනවා කියන්නේ ඒක මගේ අයිතිකාර එකක් නෙමෙයි නා ඒ වගේම මේ කාර් එක විකිණීමට හෝ කාට හරි කුලියට දීලා ආදායම් උපයන්න මට අයිතියක් තියෙන්න ඕන එහෙම නැත්තම් ඒ කාර් එක මගේ නෙමෙයි දැන් බලන්න ඉඩමක මං ගේ හදලා තියෙන ඉඩමක මට අයිතිය නැත්තම් මට ඒ ගේ විකුණන්න නැත්තම් ඉඩම විකුණන්න බෑ. ඒකේ වගා කරලා නැත්තම් කුලියට දීලා හෝ ආදායම් උපයන්න මට බෑ. නේද? ඒ කියන්නේ අර අයිතිය තියෙන්න නම් ඔය කියපු අයිතිවාසිකම් තුන සපුරාලන්න ඕන කියලායි කිව්වේ. හරි ඊළඟට ආයෙ ඡේදකින් ලියන්නේ හිස්තැනේ ලියන්න පුතේ. මේ අනුව මූර්ත කමා මූල්‍යමය හා බුද්ධිමය දේපලවල අයිතිය කවර පාර්ශවයක් සතුව පවතීද යන්න පදනම් කරගෙන ආර්ථික පද්ධතීන් වල ප්‍රධාන ස්වරූප තුනක් හඳුනා ගනී. ඉගෙන එතන තුනක් මොකක්ද කියන එක මම දැන් කියලා දෙන්නම්. ඒක ඉස්සෙල්ලත් කියලා දුන්නා ටිකක් බර කරලා කියලා දුන්නේ නේ. පුතේ මෙහෙමයි. දැන් ඔයා දන්නවා දීපල හිමිකම තියෙන රජයේ සතුණක්. ඒවා සමාජවාදී ආර්ථිකයන්. දීපල හිමිකම පෞද්ගලික අංශයේ සතුණක් තියෙන්නේ. ඒවා ධනවාදී ආර්ථිකයන්. ඒ වගේම දීපල රජය හා පෞද්ගලික අංශය අතර බෙදිලා ගිහිල්ලා නම් තියෙන්නේ. ඒ වගේ ආර්ථිකයකට කියනවා අපි මිශ්‍ර ආර්ථිකයන් කියලා. ඒතර ලෝකයේ වැඩිපුරම වර්තමානයේ දක්නට ලැබෙන මොන ආර්ථික ක්‍රමද? මිශ්‍ර ආර්ථික ක්‍රම. ශ්‍රී ලංකාවේ තියෙන දරුවනේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්.
බලන්න මෙන්න මේ ටිකට ඉරි ගහ ගන්න තරු ලකුණු දා ගන්න හරි වැදගත්. දේපල හිමිකම රජයේ සතු නම් සමාජවාදී ආර්ථික පද්ධති වේ. දේපල හිමිකම පෞද්ගලික අංශයේ සතු නම් ධනවාදී ආර්ථික පද්ධති වේ. දේපල හිමිකම රජය හා පෞද්ගලික යන අංශ දෙක අතර බෙදී පවතී නම් මිශ්‍ර ආර්ථික පද්ධති වේ. අන්න ඒ විදිහට පුතේ අපිට පුළුවන් දේපල හිමිකාරීත්වයේ ස්වභාවය මත ලෝකයේ තියෙන ආර්ථිකයන් විවිධ ආකාරයක යටතේ වර්ග කරන්න. හරි. මම දැන් අවසාන මාතෘකාවට යනවා අද දවසේ. ආර්ථික පද්ධති වර්ග කරන දෙවෙනි ප්‍රභේදය කතා කරලා අපි අද නවත්තමු. පුතේ දෙවෙනි ප්‍රභේදය තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යාන්ත්‍රණය. එහෙමත් නැත්නම් තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියලාත් කියනවා. එතකොට පුතේ මේ තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය එහෙම නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යාන්ත්‍රණය ස්වභාවය අනුව ලෝකයේ තියෙන ආර්ථික පද්ධති කොටස් තුනකට වෙන් කරනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යාන්ත්‍රණ තුනක් හඳුනගෙන තියෙනවා මේ වෙනකොට. එකක් තමයි පුතේ සාම්ප්‍රදායික යාන්ත්‍රණය කියලා එකක් තියෙනවා. අපි වෙනම කතා කරනවා. තව එකක් තියෙනවා වෙළඳ පොළ යාන්ත්‍රණය නැත්නම් මිල යාන්ත්‍රණය. තව එකක් තියෙනවා විධානගත යාන්ත්‍රණය හෙවත් සැලසුම් යාන්ත්‍රණය. ඔන්න ඔය කියන යාන්ත්‍රණ තුන මත අර්ථක්‍රම වර්ග කරන්න පුළුවන්. හොඳයි. අපි ඒක ලියාගෙන නවත්තමු. ලියන්න පුතේ මේ මාතෘකාව යටතේ මෙහෙම ලියාගන්න. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේදී රටක් සතු හිඟ සම්පත් විකල්ප භාවිත අතර බෙදා හරිනු ලබන යාන්ත්‍රණයේ ස්වභාවය මත ආර්ථික පද්ධති ප්‍රධාන ප්‍රභේද තුනක් යටතේ වර්ග කළ හැක. එනම් හරි. ඔයාගේ ඊළඟ පිටුවේ ඉහළින්ම තියෙනවා වෙළඳපොළ ආර්ථික ක්‍රමය, සැලසුම් ආර්ථික ක්‍රමය නැත්නම් විධාන ක්‍රමය, සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය කියලා නම් කරලා තියෙනවා. හරි. එහෙනම් පුතේ අද දවසේ මේ ප්‍රමාණවත් අපි ආයෙ හම්බෙනවා ඔයාව ලබන බ්‍රහස්පතින්දා. ඊට කලින් මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් ඔයාලට මට කතා කරන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට පේපර් දාන්නම් ඔයාගේ WhatsApp group එකට. ඒවා ලියන්න පටන් ගන්න. හෙට ඉඳලා දානවා අහපව් පේපර්. ඒ වගේම තමයි කවුරු හරි දරුවෙක් තාමත් ටියුට් කරන්නේ නැත්නම් ඒ අය මට කතා කරලා හෝ මගේ WhatsApp group එකට ඔයාගේ නමයි ෆෝන් නම්බරේ දාලා ටියුට් ටික ලබා ගන්න. ඒකල ලෙසන් වලට සම්බන්ධ වෙන්න අඛණ්ඩව හැමදාම ලෙසන් එකේ ඉන්න. මොකද ඒක හරි වටිනවා. මගින් අත්තරපුවාම අතරමඟ තේරෙන්නේ නැහැ උගන්න දේවල්. හරි. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ දවසේ අහපව් හම්බෙමු.